තෙරුවන් සරණයි පුතේ. අපි අද වැදගත් කොටසක් කතා කරනවා මේ සමාන්තර ශ්‍රේණි වල. අපි එතන ඉඳන් අපි කතා කරගෙන යමු. පුතාලට පහුගිය දවසේ අපි පළවෙනි කොටසෙන් කතා කරා සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද? හරිද? සමාන්තර ශ්‍රේණි වල හැඳින්වීම යටතේ ඒ විස්තර ටික කතා කරා. අද පුතේ වැදගත් දෙයක් අපි කතා කරනවා. ඔගොල්ලෝ ලියා ගන්න අනුමාතෘකාවක් අද දිනේ දාලා සමාන්තර ශ්‍රේණියක n වන පදේ සඳහා සූත්‍රයක් ගොඩනැගීම. සූත්‍රයක් ගොඩනැගීම. දැන් පුතාලට මේ n වන පදයට කිව්ව පොදු පදේ, සාධාරණ පදේ. දැන් ඇත්තටම අපිට මේ n වන පදය කියන එක මොකටද ඕනේ? ඕනම සමාන්තර ශ්‍රේණියක් ගත්තොත් මම උදාහරණයකට පුතාලට මෙතන ලියන්නම් සමාන්තර ශ්‍රේණිය සමාන අන්තර සහිත ශ්‍රේණි. ඒකට අපි කිව්වා සමාන්තර ශ්‍රේණි කියලා. නැත්තම් පොදු අනුපාතයක් ඇති සංඛ්‍යා අනුක්‍රමයකට කිව්වා අපි සමාන්තර ශ්‍රේණියක් කියලා. දැන් පුතාලට මේ ලියලා තියෙන්නේ මම සමාන්තර ශ්‍රේණිය. මේකේ දැන් මම පද පහක් ලියලා තියෙනවා. දැන් පුතාලට අහුවොත් එම 100 වෙනි පදේ මොකද්ද කියලා අපිට එකපාරම කියා ගන්න අමාරුයි. හැබැයි මේ අපි හොයන සාධාරණ පදේ මගින් නැත්නම් n වන පදේ මගින් පුතාලට පොඩි වෙලාවකින් ඕනම තැනක පදයක් කියන්න පුළුවන්. අන්න ඒක සඳහා උදව්වක් වෙන කෙනෙක් තමයි මේ n වන පදේ කියන්නේ. එතකොට ඔන්න අපි මේ n වන පදය සඳහා අපි සූත්‍රයක් ගොඩනගනවා. පුතාලත් එක්ක මේක සරලව පැහැදිලිව තේරෙන භාෂාවෙන් තමයි මේ සූත්‍රය මම ගොඩනගන්නේ. දැන් පුතාලා දන්නවා මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පදයට කියන්නේ a කියලා. මම ඒක ලියා ගන්නවා. එතකොට මුල් පදේ අපි හෙව්වා එදත් මුල් පදේ මේකේ ආරම්භකය 2යි. ඊට පස්සේ පොදු අනුපාතේ මේ පොදු අන්තරයක් මේකට තියෙනවා. පොදු අන්තරයක්. එහෙනම් ඒකට අපි සංකේතයක් දුන්නා d කියලා. ඒක ගත්තේ කොහොමද? අනුයාත පද දෙකක් ගන්නවා. 2 නම් 2යි 5යි. 5යි 8යි. 8යි 11යි. ඔය වාගේ අනුයාත දෙන්නෙක් කරලා අරගෙන පසු පදයෙන් දැන් මම 2යි 5යි ගත්තේ. පසු පදයෙන් පෙර පදේ අඩු කරනවා. එතකොට පුතාලට පේනවා මේකේ පොදු අන්තරය 3යි. දැන් මේකේ පොදු අන්තරයම 3යි. නැත්තම් මේ ශ්‍රේණිය ගොඩ නැගින්නේ එකතු කරන පදයක් 3යි. දැන් බලන්න 2ට 3ක් එකතු වුණාම 5යි. 5ට 3ක් 8යි. 8ට 3ක් 11යි. 11ට 3ක් 17යි. ඔය විදිහට මේ පොදු අන්තරේ එකතු වෙවි මේ ශ්‍රේණිය ගොඩ නැගිනවා. රයිට්. ඔය ටික හරි. දැන් පුතාලට අය දෙයක් කියලා දෙන්න තියෙනවා මෙන්න මේක. මෙන්න මේකත් අපි දැනගන්න ඕනේ. පුතාලා දන්නවා මේකේ පළවෙනියා තමයි මේ ඉන්නේ. මෙයා දෙවෙනියා. මෙයා තුන්වෙනියා. මෙයා හතරවෙනියා. මෙයා පස්වෙනියා. පුතේ මේ ඕනම තැනක තියෙන පදයක් අපි එයාව හඳුන්වන ක්‍රමයක් මේ පාඩමේදී ඉගෙන ගන්නවා. අපි පදයට කියන්නේ ටර්ම්ස් කියලා. එතකොට ටර්ම්ස් කියන එකෙන් t අකුර දාලා මෙයා පළවෙනියා නිසා මෙයාට අනු අංකයක් දානවා. t1. මෙයා එහෙනම් t2. මෙයා එහෙනම් t3. මෙයා එහෙනම් t4. එහෙනම් මෙයා t5. ඔන්න ටර්ම්ස් කියන එකෙන් t අරගෙන දැන් අපි d ට ඩිෆරන්ස් කියවනේ. හරිද? ඒ වාගේ මේකේ ටර්ම්ස් කියන එකෙන් t අරගෙන එයා කී වෙනියද කියලා බලලා එයාට අනු අංකයක් පාවිච්චි කරනවා. දැන් එතකොට පුතේ ඔන්න දැන් මම පුතාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වැදගත්ම දේ.
මොකද්ද? මේකේ පුතේ මෙන්න මේ ඕනම පදයක් මන් රටාවක් ගොඩනගනවා මෙන්න මේ දෙන්න උදව්වට අරගෙන. කවුද? A සහ D. දැන් ඕම් මම ලියනවා හොඳට බලාගෙන ඉන්න ලියන්න එපා T1 ඊළඟට T2 ඊළඟට T3 ඊළඟට T4 දැන් මම ඔය පද හතරම ලිව්වොත් T1 කියන්නේ 2යි T2 කියන්නේ 5යි T3 කියන්නේ 8යි T4 කියන්නේ 11යි මම ඔය හතර දෙනා ගත්තා දැන් පුතාලට ඔන්න මම කියලා දෙනවා බලාගෙන ඉන්න හොඳට මේ රටා ගොඩ නැගින්න හැටි පුතේ මට පුළුවන් මෙන්න මේ A උදව් කරගෙන මම ලිව්වොත් මේ තියෙන හැම පදයක්ම ඔන්න බලන්නකෝ මං A කියන දෙකනේ ගියාගේ එතකොට මට මේක දෙකම තමයි මෙයා දෙක උදව් කරගෙන ලිව්වොත් දෙක එකතු කිරීම 3 කියලා ලියයි 8 දෙක එකතු කිරීම 6 කියලා ලියයි 11 දෙක එකතු කිරීම 9 කියලා ලියයි හැබැයි පුතාලට පේනවද දෙයක් තාම අපිට හැම තැනම මේ D වල ආගේ සම්බන්ධ වුණ බව පේන්නේ මම ඒකත් සම්බන්ධ කරලා ලියනවා ඔන්න බලා ගන්න ඒක ලියන හැටි දෙකම තමා මේක ඔන්න බලා ගන්න මේක පුතාලට පේනවද මේක අපිට ලී හැකි මේ D කියන්නේ 3යි තමයි මෙතන 3 ඉලක්කමක් තියෙනවා මම ඕක ලියනවා 3 ගුණ කිරීම 1 කියලා ඇයි එහෙම ලිව්වේ කියලා බලමු ඊළඟ පදයෙන් පැහැදිලි 6නේ තියෙන්නේ අන්න එහෙනම් අපිට 3 උදව් කරගෙන 6 ලී හැකි 3 වරක් 2 9ත් ඔය විදියට සකස් කරන්න 3 වරක් 3 එතකොට ඕම් පුතාලට පේනවද හරිද මෙන්න මේක ඔය විදිහට සකස් කර හැකියි හරිද දැන් මේ සකස් කරපු රටාව පුතේ අපිට යොදාගත්ත හැකි මෙන්න මේ බලන්නකො දැන් T1 දැන් මේ මෙතන තව එකක් අපට උඩ කෙනත් ලිය හැකි එහෙනම් එතන නෑනේ 3 ඉලක්කම බලන්නකො මෙතන මේක යට ඉඳන් උඩට බලන්නකො මෙතන 3 3 එනවා එහෙනම් මෙතන 3ක් තියෙන්න ඕනේ මෙතන බලන්න 3 2 1 එහෙනම් මෙතන බිඳුව දැන් පුතාලට පේනවද මං A සහ D උදව්වට අරගෙන මෙතන රටාවක් පුතාලට එහෙනම් මේ රටාවම පාවිච්චි කරලා ඕන්නම් 5 වෙනි පදයක් ලිය හැකි මම 5 ලියන්නේ ඕම් බලන්නකෝ මං ඔතන පුතේ පද කීපයක් කරලා පදයක් ලියනවා ඔන්න මම මෙතන පොඩි තිත් කීපයක් දාගත්තා පුතාලා හොඳට බලා ගන්න මේකෙන් ඉගෙන ගන්න විශාල පරාසයක් මේකේ සමාන්තර ශ්‍රේණිය මෙතන මම ලියන්න යනවා පුතේ T8 T8 ලියනකොට පුතේ මට මෙයා ඕනි නෑ පස්සේ ඕනනම් අපි ලියාගමු මෙයා ඕනෙත් නෑ මට මම මේ රටාව ලියනවා පුතාලට පේනවද පළවෙනියා ලිව්වත් දෙක ආවා දෙවෙනියා ලිව්වත් තුන්වෙනියා ලිව්වත් හතරවෙනියා ලිව්වත් එහෙනම් අටවෙනියා ලිව්වත් දෙක එන්නේ ඊට පස්සේ මේකත් බලන්න තුනේ ඉලක්කම දිගටම ඇවිල්ලා ඒකත් එනවා ප්‍රශ්නේ තියෙන ඊළඟ ඉලක්ක පුතාලා බලන්න මේ උඩ එකේ හතරවෙනි පදේ නම් එතන ලිව්වේ 3 දෙවෙනි තුන්වෙනි පදේ නම් එතන ලියලා තියෙන්නේ 2 එහෙනම් අටවෙනි පදේ නම් මෙතන ලියන්න ඕනේ 7 ඕන්නම් පුතාලට මේකේ උත්තරය අරගෙන මේ තැන් දෙකෙත් ලියන්න පුළුවන්. අපිට ඒක අවශ්‍ය නෑ. මොකද මට ඕනේ මේ රටාව. ඊළඟට පුතාලට ඔහොම ගිහිල්ලා ඔන්න බලා ගන්න. මෙහෙම ගිහිල්ලා තව ඕන්නම් නිකන් හිතලා බලන්න. 25 වෙනි පදේ ලියන්න වුණා නම් පුතාලට ලී හැකියි. 2 එකතු කිරීම 3 ගුණ කිරීම 24.
මම් පුතේ ඔතනින් පස්සේ ඔහොම පුතාලට පේනවද පද ලියාගෙන ලියාගෙන ගියාගේ ඉලක්කම ඕන තරම් වෙනස් කරේ 10 වෙනිය ලියාගේ 100 වෙනිය ලියාගේ 75 වෙනිය 200 වෙනිය ඕන තරම් මෙතන වෙනිය දාලා රටාවක් ලියයි. හැබැයි එතකොට පුතාලට මේ පොඩි පන්ති වලින් උගන්වලා තියෙනවා මෙහෙම දෙයක්. මොකද්ද උගන්වලා තියෙන්නේ? ඔය විචලනය වෙන කෙනා නවත්තන්න ක්‍රමයක් උගන්වනවා. දැන් මේක ලියලා ඉවර කරන්න බෑනේ පුතේ. T5, T10, T15, T20, T50 එහෙම ලී හැකි ඕන තරම්. ඔය ලියන එක නවත්තන්න බැයි නම් අපි ඒකට හරිද 6 පන්තියේදී ඉගෙන ගත්ත මේ විචලනය වන කෙනෙකුට සංකේතය. එහෙනම් මම පුතේ මෙතන 8 වෙනිය 10 වෙනිය 100 වෙනිය කියන එකට මෙතන අපි ලියනවා Tn කියලා සංකේතයක් දානවා. ඕක නම්බර් කියන එකකින් ආවේ. එතකොට එහෙනම් n වෙනියට අපි එකක් ලියමු. එතකොට පුතාලට පේනවද මොන වෙනියා ලිව්වත් පුතේ 2 කියන එක නවත්තන්න බෑ. දෙකම තමයි. එකතු කිරීම 3 කියන එකත් එනවමයි. හැබැයි පුතාලට තේරෙනවා මෙන්න මෙතන 8 වෙනියා නම් 7 නම් n වෙනියා නම් මෙතන එන්න ඕනේ n ඍණ එක. ඔන්න පුතාලට පෙවුනද බේම් පුතේ මේක ඇතුලේ මේ ලියලා තියෙන්නේ මොකද්ද? මේ ශ්‍රේණියේ n වෙනි පදය ඒ කියන්නේ ඕනම පදයක් ලියන්න සූත්‍රයක්. දැන් පුතාලට මම පෙන්නන්නම්කො මේ ලියලා තියෙන එහෙනම් මම මේ පැත්තකින් ලියලා ඔය සංඛ්‍යා අනුක්‍රමයට නැත්තම් සමාන්තර ශ්‍රේණියේ ඕනම තැනක පදයක් ලියන්න මේ වාගේ එකක් මම ඔය n ඍණ එක මුලට ලියලා ඉලක්කම අගට ලියුවා. එහෙම ලියන්න පුළුවන්. මොකද 3 වරක් 2ත් 6යි 2 වරක් 3ත් 6යි. එහෙනම් ඔකේ වැරද්දක් නැහැ. ඔය දෙන්න මාරු කරා. පුතාලට ඕන් දැන් හිතුණා කියන්නකො මේකේ 50 වෙනි පදේ හොයන්න. දැන් මේකේ පුතේ 50 වෙනි පදේ පුතාලට ඕන නම් nට දාන්න 50. 2 එකතු කිරීම 50 අඩු කිරීම 1 ගුණ කිරීම 3. ඕනනම් උත්තරෙත් තියෙන්නේ. ඕම් බලන්නකො. 50න් එකක් 49යි 49 ගුණ කිරීම 3. එතකොට එනවා පුතේ 2 එකතු කිරීම 3 වරක් 9 27යි 2ක් ඉතුරුයි 3 වරක් 4 12යි 12යි 2යි 14යි. එතකොට එනවා 149. පුතාලට ඕනම එකක් මේ තියෙන n වන පදයේ පාවිච්චි කළා මේ ශ්‍රේණියේ ඕනම තැනක පදයක් අහන ඕනම වෙලාවක පොඩි වෙලාවක උත්තරේ. එතකොට පුතාලට පේනවද මේ n වෙනි පදේ පුදුම වටිනාකමක් තියෙනවා මේකේ ඕනම පදයක් ඕනම වෙලාවක ප්‍රකාශ කරා. එතකොට පුතේ මේ ලිව්වේ නම් මේ ලියලා තියෙන්නේ මේ n වෙනි පදේ මේ මම මෙතන උඩ ලිව්වේ n වෙනි පදය මේ සමාන්තර ශ්‍රේණිය සඳහා පමණයි. ඔන්න පුතාලා බලා ගන්න මම දැන් පුතාලට කියලා දෙනවා ඕනම සමාන්තර ශ්‍රේණියක n වන පදේ ලියන ක්‍රමයක්. ඔන්න බලා ගන්න. පුතේ මෙන්න මේකේ දට බලාගෙන ඉන්න. මේ ලියපු රටාවේ තියෙන වටිනාකම කියලා නිමක් නෑ පුතේ. හරිද? මේ ලියපු රටාවේ අපේ මේකෙන් ඉගෙන ගන්න දේ මේ පාඩමේ පුදුම පැතිරිච්ච දැනුමක් ඉගෙන ගන්න. ඒකයි මේ රටාවක් ගොඩනැගුවේ. ඔන්න බලා ගන්න දැන් මේකෙදී කරන දේ. පුතාලට පේනවද මේවට අපිට සංකේත දැම්මේ? මොනවද? 2 තියෙනවා නම් අකුර දැම්මේ. එහෙනම් මම මෙතන ලිව්වා හැබැයි මෙතන 3 ගුණ කිරීම බිඳුව. ඒකේ වටිනාකමක් නැහැනේ ගුණ කරපුවාම බිඳුව. එහෙනම් d අකුර දාන්න ඕනේ නැහැ. ඊළඟ එකේ බලන්න 2 වෙනුවට දැම්මා. 3ට දාන්නේ d 3 එකෙන් ගුණ වෙන්න ඕනේ. එහෙනම් 1යි d. ඊළඟ එකෙත් එහෙනම් අපිට සංකේත පාවිච්චි කරන්න. එතකොට 3ට d දැම්මා 2යි d. අපි සංකේතයක ඉලක්කම පිටිපස්සෙන් ලියන්නේ නැහැ. එතකොට මෙතන එනවායිද පුතාලට 3යි d කියලා.
බලන්නකෝ ලස්සන රටාවක් ඒ ධන D ඒ ධන 2යි D ඒ ධන 3යි D එහෙනම් පුතේ මේ මෙතන එකට ලියන්න පුළුවන් ඒ ධන 8 වෙනි පදයට 7යි D අන්න අපේ වැදගත් තැනට ආවා මේ ලියවෙන්නේ ඕනම සමාන්තර ශ්‍රේණියක n වන පදයට ඔන්න අපි ඕන දෙයට ආවා එහෙනම් ඒ දැම්මා මම කිව්වා මේකේ ඉලක්කම අපි අගට ලියාගමු n ඍණ 1 මුලට ලිය. අන්න 3 වෙනුවට d දැම්මා. අන්න පුතාලට පේනවද? දැන් අපිට ආව වැදගත් දෙයක්. මොකද්ද මේ ආපු වැදගත් දේ? මේ අපට ආපු වැදගත්ම දේ තමයි මේ ලියුනේ ඕනෑම සමාන්තර ශ්‍රේණියක n වන පදයට සූත්‍රයක්. ඒ ධන n ඍණ 1 වරක් d. ඔන්න පුතාලට පේනවද මේකෙන් අපි ලබාගත් ඕනම සමාන්තර ශ්‍රේණියක n වන පදයට සූත්‍රයක්. ඔන්න ඕක හොයාගෙන තමයි අපි ඕක හොයාගෙන යන ගමනේ තව වැදගත් දේවල් ගොඩක් අපි මේ රටාවෙන් ඉගෙන ගන්නවා. ඒ ගැන අපි හිමින් සීරුවේ කතා කරමු. දැන් එතකොට ඕම් පුතාලට මේකේ අපි තැන් දෙකක් වැදගත්. එකක් තමා මේක ඉගෙන ගත්තා මේ සංඛ්‍යා රටාවේ නැත්තම් මේ සමාන්තර ශ්‍රේණියේ n වන පදේ ලියන විදියත් ලෝකේ තියෙන ඕනම සමාන්තර ශ්‍රේණියක n වන පදේ ලියන විදිහත් සූත්‍රයක් අපි හදාගත්තා. right. පුතාලා දැන් මේ සූත්‍රය ලියන්න එපා මේ ටික ඉක්මනටම සටහන් කරගන්න. ඉක්මනටම දාගන්න.
දාලා ඉවර වුණොත් මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. ඊට පස්සේ අපි මේ සූත්‍රය ලියා ගන්න එපා. right. එහෙනම් ඔතන යටින් සයිඩ් එකේ ඉන්නේ මේ යටින් පුතාලා තරු ලකුණක් දාලා ලියා ගන්න මෙන්න මෙහෙම. මම මෙතන කොටසක් මකලා හරිද? තරු ලකුණක් දාලා මෙන්න මෙහෙම ලියා ගන්න. සමාන්තර ශ්‍රේණියක n වන පදය tn නම් n වන පදේ tn නම් කමාවක් දාලා නවත්ත tn නම් මොන වැදගත්ම කාරණා ටික මේ රටා ගොඩ නැගුවාට පස්සේ ගන්න. සමාන්තර ශ්‍රේණියක n වන පදේ tn නම් බේම් පුතේ tn සමානයි. මේක ලියලා කොටු කරගන්න දැන්. කොටු කරගත්තට පස්සේ සූත්‍රයක් වැඩක් නෑ පුතේ මේකේ තියෙන පද ටික හඳුනන්නේ නැත්තම්. ඊට පස්සේ පුතාලා මේක කොටු කරගත්තට පස්සේ යටින් ලියන්න මේකේ තියෙන පද කවුද කියලා. A කියන්නේ කවුද කියලා ලියන්න. D කියන්නේ කවුද කියලා ලියන්න. ඊළඟට N කියන්නේ කවුද කියලා ලියන්න. ඊළඟට TN කියන්නේ කවුද කියලා. හරි අවබෝධයෙන් මේ දේ කරන්න. දැන් පුතාලට පෙනේ A කියන්නේ කවුද? එයාට කියවේ අපි සමාන්තර ශ්‍රේණියේ මුල් පදය. D කියවේ කවුද? පොදු අන්තරය. N කියවේ කවුද? දැන් අපි කියන්නේ 8 කියනවා 5 කියනවා. A කියන්නේ පද ගණන. TN ඒක දන්නේ නැත්නම් T8 8වෙනි පදේ T5 5වෙනි පදේ T15 15වෙනි පදේ. එහෙනම් TN කියන්නේ n වන පදේ. ඔන්න දැන් පුතාලට පේනවා මේකේ වැදගත්ම ටික. ඔන්න සමාන්තර ශ්‍රේණියක n වන පදය අපි ලියා ගත්තා. එතකොට ඕම් පුතාලට පේනවා n වන පදේ අපි ලිව්වා ඔය සංඛ්‍යා රටාවෙන් යනවා. හරි. ඒක ඉවරයි. නේද? දැන් ඕම් අපි බලමු තව වැදගත් දෙයක් පුතේ. හරිද? ඔව් මගෙන් අහලා තියෙනවා මේ D අකුර මුලට ඇරලා ලියගියද? පුළුවන්. දැන් මේ සූත්‍රයක මේ පද මේ හඳුනලා ලියලා තියෙන රටාවක් තියෙනනේ. ලියලා තියෙන රටාව පුතේ අපිට පහසු ක්‍රමයක් තමයි හදලා තියෙන්නේ. දැන් උදාහරණයට මේ D අකුර මුලින් ලියලා තිබ්බනම් TN සමානයි A ධන D වරක් කියලා කියන්නේ. ඊට වඩා මේක ගැලපෙනවා A ධන N ඍණ 1 වරක් D. ඒ වගේම පුතාලට මේකේ සුළු කිරීමේ පහසුවක් ගොඩ නැගෙනවා n ඍණ 1 මුලට ලිවීම. අපිට ගණන් හදනකොට පෙනේ. right. එතකොට ඔන්න ඔය කාරණේ ඊළඟ වැදගත්ම කාරණේ බලා ගන්න ඊළඟට කියලා දෙන එක. පුතාලට පේනවද මෙන්න මෙහෙම දෙයක්. දැන් පුතාලට මේ ගණන් හදනකොට ඊළඟට වැදගත්ම වෙන එකක් උගන්වනවා. මෙන්න මේකේ තියෙන අවසානම පේලිය පුදුම වටිනවා අපට පුතේ. මොකද්ද මේ අවසාන පේලියේ තියෙන්නේ?
අවසාන පේලියේ තියෙන පුතේ අපිට කියනවා සමාන්තර ශ්‍රේණියක් A සහ D ඇසුරෙන් ලියන්න. එහෙනම් ඕම් පුතාලට මම ලියලා දෙනවා සමාන්තර ශ්‍රේණියක්. හරිද? මේක ඊටාම වැදගත් කාරණයක්. හරිද? අපිට ලිය හැකි සමාන්තර ශ්‍රේණියක්. ඔන්න බලන්න මම මෙතන පුතාලා ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න. සමාන්තර ශ්‍රේණියක් A සහ D ඇසුරෙන් A සහ D ඇසුරෙන් ද පහත ආකාරයට ලියා දැක්විය හැක. පහත ආකාරයට ලියා දැක්විය හැක. ඕම් බලන්න මං A සහ D ඇසුරෙන් වෙන්න මේක ලියලා දාන්න. පුතාලට පේනවා පළවෙනි පදේ E, දෙවෙනි පදේ A ධන D, තුන්වෙනි පදේ A ධන 2D, හතරවෙනි පදය A ධන 3D. පුතාලට පේනවා එහෙනම් මේක ලියාගෙන ගිය හැකි. මේ ලිව්වේ හතරවෙනිය. එහෙනම් අටවෙනිය කොහොමද ලිව්වේ? A ධන 7id, 15වෙනිය A ධන 14id, 12වෙනිය A ධන 11id, 6වෙනිය A ධන 5id. මේකත් අපට ඉදිරියේදී අතිශයම වැදගත් කාරණයක්. සමාන්තර ශ්‍රේණියක් A සහ D ඇසුරෙන් ලියා දක්වන්න. විභාගෙටත් අහලා තියෙනවා. සමහර අය දන්නෙත් නැහැ හැම එකක් ලියන්න පුළුවන්ද කියලා. ඒක නිසා මේක අපට ඊළඟ වැදගත් කාරණේ මේ රටාවක් ගොඩනැගීම. හරිද? right. ඊළඟටත් වැදගත් කාරණයක් පුතාලට කියන්න යන්න. ඕන් අහගන්න. බලන්නකො මේ රටාව ගොඩනැගුවේ මම නිකමට නෙමෙයි. සියලුම ගණන් වලට අවශ්‍ය දේ මේක ඇතුලේ ගොඩනැගුවම. මේකේ පුතේ ඊළඟටම වැදගත් දෙයක් මම කියලා දෙනවා පුතාලට වෙන්න මෙහෙම. පුතේ අපට එනවා විභාගෙටත් අහලා තිනවා සමාන්තර ශ්‍රේණියක් දීලා ඒ සමාන්තර ශ්‍රේණියේ n වන පදයේ n ඇසුරෙන් ලියන්න කියලා. හරිද? මං කියප එක තේරුණාද බලන්න? සමාන්තර ශ්‍රේණියක්. දැන් මේකේ අපි දුන්නේ සමාන්තර ශ්‍රේණියක් 2 5 8 11 දීලා මෙම සමාන්තර ශ්‍රේණියේ n වන පදයේ n ඇසුරෙන් ලියන්න. ඕම් පුතේ ඒකටත් මේකේ උත්තරයක් මං ගාව තියෙනවා. ඕම් බලා ගන්න පුතාලා මං ඒකත් පුතාලට ලියලා පෙන්නනවා. අපි තරු ලකුණක් දාලා මෙහෙම ලියාගමු. ඉහත සමාන්තර ශ්‍රේණියේ ඉහත සමාන්තර ශ්‍රේණියේ n වන පදය n වන පදය n ඇසුරෙන් දක්වන්න. ඇසුරෙන් දක්වන්න. ඉහත සමාන්තර ශ්‍රේණියේ ඒ කියන්නේ අර 2 5 8 ආපු සමාන්තර ශ්‍රේණිය. n වන පදය n ඇසුරෙන් දක්වන්න. පුතාලා දන්නවද ඒක කොහෙද තියෙන්නේ කියලා? බේම් බලා ගන්න. මේ බලා ගන්න. මම මේ ටික මකලා එක තැනකට ඇවිල්ලා නවතිනවා. එතනින් පුතාලට පෙනේ බේම් මේ තියෙන්නේ එක තමයි. පුතාලට පේනවද මේ තියෙන එක හොඳටම පැහැදිලිද බලන්න. මේක බලා ගන්න හොඳට. පුතේ මේ තියෙන්නේ මේ මම ඒක ලියලත් පෙන්නන්නම්. මේ සමාන්තර ශ්‍රේණියට මම දුන්නේ එකේ n වන පදය. මේ බලා ගන්න. මන් තුනේ ඉලක්කම අගට ලියන්න. n ඍණ 1 වරක් 3. එතකොට පුතාලට පේනවද ඕනම සමාන්තර ශ්‍රේණියක් දීලා පුතාලට කිව්වොත් මෙම සමාන්තර ශ්‍රේණියේ n වන පදයේ n ඇසුරෙන් ලියන්න කියලා කොහොමද ලියන්නේ? මේ සමාන්තර ශ්‍රේණියට අදාළ a දැම්මා. මේකේ තියෙන්නේ 2.
D අකුරට අගේ දැම්ම. D කියන්නේ 3යි. පුතාලට පෙනේ මේක සුළු කරපුවාම ලස්සන සූත්‍රයක් උඩ. බලන්න. 2 ධන. පුතේ මේ වරහන් ඇතුළ ಗುಣ වෙනවා 3න්. එතකොට එන්නේ 3යින් එකෙන් ಗುಣ වුණාම ඍණ 3යි. ඔන්න බලන්නකො. මේකේ 3යින් මුලට ලියමු. 3යින් ධන 2යි ඍණ 3යි කියන්නේ ඍණ 1යි. පුතේ ඕකේ n වන පදයේ n ඇසුරෙන් බෙන්න ගත්තා. පුතාලට මම එකක් කියන්නම්. ඕකේ ඕන්නම් 8 වෙනි පදයේ ඕන්නම් දැන් පහසුවෙන්ම ඔය සූත්‍රේ පාවිච්චි කළා ඔය සමාන්තර ශ්‍රේණිය 8 වෙනි පදේ ගත්තා. මම ඕක හදලත් පෙන්නන්න. 8 වෙනි පදයේ ඕනනම් n ට 8 දැන්. 3 ගුණ කිරීම 8 ඍණ 1යි. 3 වරක් 8 24යි 24න් එකක් ගියපුවාම 23යි. බලන්න කොච්චර ලේසිද කියලා. එතකොට ඔය සමාන්තර ශ්‍රේණියේ n වන පදයේ n ඇසුරෙන් අපට ගත්තා. එහෙනම් ලෝකේ තියෙන ඕනම සමාන්තර ශ්‍රේණියක් පුතේ n ඇසුරෙන් ලියන්න පුළුවන්. පුතාලට ගණන් ඕ වගේනුත් තියෙනවා. හරිද? දැන් එතකොට ඕම් පුතාලට මම මේ රටාව ඇතුලේ තියෙන විශාල දැනුමක්. ඒ දැනුම තමයි ඔය කියලා දෙන්නේ. ලියා ගන්න ඔය ටිකත් ලියලා ඕකත් කොටු කරගන්න. දැන් පුතාලට තේරෙයි මේවා ඇත්තටම පිළිවෙලට උගන්වන්නේ නැහැ. ඒක නිසා තමයි පුතාලට උව ගොඩාක් වෙලාවකට ග්‍රහණය කරගන්න බැරි වෙලා තියෙන්නේ. ගොඩක් අය හිතනවා මේවා හරි ලේසි කියලා. ඒ වුණාට ගණන් හදන්නේ අපි දන්නවා. දැන් ඔය සමාන්තර ශ්‍රේණි පාඩමෙත් ගොඩාක් අය විභාග වලට වරද්දනවා. ඒ කියන්නේ මේ පාඩම පිළිබඳ හොඳ නිර්වුල් අවබෝධයක් නැහැ. ඒක නිසා තමයි ගොඩාක් වෙලාවට විභාග වල ඒකින්ද තමයි පුතාලට මේක හරිද මේකේ මට මගෙන් අහලා තිනවා දෙකට මොකද වෙන්නේ කියලා. දෙකට වෙලා තියෙන්නේ පුතේ මෙතන ධන දෙක මෙතන තියෙන ඍණ 3ට එකතු වෙලා. ඍණ 3යි ධන දෙකයි එකතු වුණාම පුතේ ඍණ 1යි. ඒක තමයි මේ ලියුනේ. right. දැන් පුතාලා බලාගන්න ඊළඟට අපි එන තැන. ඔය පාඩම ගොඩ නැගිලා තියෙන්නේ කොහොමද? ඊළඟට පුතේ මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා පුතාලට ගණන් හදන්න වෙනවා. දැන් ගොඩාක් අය දන්නේ නැහැ මේ සූත්‍රය භාවිතා කරලා මොනවද අහන්න පුළුවන් ප්‍රශ්න කියලා. එහෙනම් ඔන්න බලාගන්න ඉහත සූත්‍රයේ භාවිතයෙන් පහත දැක්වෙන ප්‍රශ්න ඉදිරිපත් කළ හැක. පහත දැක්වෙන ප්‍රශ්න ඉදිරිපත් කළ හැක. හොඳට අහගන්න. මේවා කවුරුවත් මං හිතන්නේ මේ විදිහට උගන්වනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නෙත් නෑ මේකේ ප්‍රශ්න නිර්මාණය වෙන විදිහ. දැන් උන් බලාගන්න පුතාලට මං කියලා දෙනවා මේකේ ඊළඟට අපට එන්නේ මේ සූත්‍රයේ භාවිතයෙන් එන්න පුළුවන් ප්‍රශ්න ගැන. පුතාලට මං පෙන්නනවා මේකේ ප්‍රශ්න. දැන් ඊට පස්සේ ආයි පුතාලට කිසි ගැටලුවක් නෑ. ඕකේ ඔන්න මේ වාගේ ප්‍රශ්නනේ එන්නේ කියලා ප්‍රශ්න වලට උත්තර ලියකි. මං ඊට පස්සේ ටියුට් එකටත් ගිහිල්ලා පුතාලට පෙන්නනවා. බේම් බලා ගන්න පුතේ. ඕකේ මම ප්‍රශ්නේ නැහැටි පුතාලට කියනවා.
දැන් මට ලොකු හදිස්සියකින් මම මේක උගන්වන්නේ නැහැ. මොකද මේකේ හදිස්සියෙන් ගියා කියලා පාඩම ඉවරයි කියලා සතුටින් ඉන්න බෑ, ගණන් හදන්න බෑ. ගොඩාක් වෙලාවට වෙලා තියෙන්නේ ඔය දෙයමයි. මම ඕම් මේක තාලට මේක ගහගත්තේ නැතත් කමන්නේ නැහැ. හරිද? ඉස්සෙල්ලා බලාගෙන ඉන්න. මම මේක බෙදනවා කොටස් 4කට. යන්නේ කොහෙද කියලා දැනගත්තාම යන්න ලේසි. යන්නේ කොහෙද කියලා දන්නේ නැතුවම කොහේ යනවද දන්නේ නැහැ. ගොඩක් කට්ටියට වෙන්නේ ඕකමයි. ඕම් බලාගන්න. මේ සූත්‍රයේ පුතේ තියෙන පද ටික බලන්නකෝ. A තියෙනවා. D තියෙනවා. N තියෙනවා. TN ඉන්නවා. ඔය 4 දෙනානේ ඔකින්. ඕම් පුතේ බලාගන්න මේකේ ප්‍රශ්න නිර්මාණය වෙන හැටි. පුතේ මේ සූත්‍රයේ පුතාලට ගණන් එනවා. A දෙනවා. D දෙනවා. N දෙනවා. අහනවා TN. වෙන්න මේ අහනවා. ඕන් එක ගණන් වර්ගය. මෙන්න දෙවෙනි ගණන් වර්ගය. A දෙනවා. D දෙනවා. TN දෙනවා. අහනවා N. මම පෙන්නන්නම් ඔය ගණන් ඔය ටියුට් එකේ තියෙන විදියට. අය මොනවද දෙන්නේ? A දෙනවා. N දෙනවා. TN දෙනවා. D අහනවා. ඊළඟට D දෙනවා. N දෙනවා. TN දෙනවා. එතකොට පුතාලගෙන් A අහනවා. හරිද? දැන් ඕම් බලාගන්න ඊළඟ වර්ගයේ ඊටාම වැදගත්. බලාගන්න ඕන් ඊළඟ වර්ගය. පුතේ ඊළඟ වර්ගයේ තමා මේක මන් දෙකට කඩන. මෙතෙන් එනකම් විතරයි. ඕක තමයි අමාරුම ගණන් වර්ගය කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ඕම් බලාගන්න. පුතේ මෙන්න මේ ගණන් වර්ගයේ නිර්මාණය වෙන්නේ සමාන්තර ශ්‍රේණියක තැන් දෙකක මේ ඒ කියන්නේ අවස්ථා දෙකක් යටතේ මේ ටික දෙනවා. මම ඒක සරලව පැහැදිලි කරන්න. මෙන්න මෙහෙම. අපිට කියනවා සමාන්තර ශ්‍රේණියක් තියෙනවා. ඒකේ පස්වෙනි පදේ මේක කියලා. ඊට පස්සේ ඒ සමාන්තර ශ්‍රේණියම 8 වෙනි පදයක් දෙනවා. ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණියක තැන් දෙකක පද දෙකක් දීලා අපෙන් මේ දෙන්නම අහනවා. කවුද? ඒත් අහනවා ඩීත් අහනවා. මෙන්න මේ වර්ගයේ ගණන් ආපුවාම තමා පුතේ ඒ ගණන් වර්ගයට තමා අපිට ඕන වෙන්නේ පුතේ සමගාමී සමීකරණ. එතකොට බෙන් අපේ එහෙනම් ගණන් වර්ග කීයක් අපිට එනවා? පුතාලට අන්තිමට විභාග ගණන් හදනකොට මට කියයි මම ඔය කියලා දුන්නේ වගේම තමා ගණන් ඇවි. බෙන් පළවෙනි වර්ගය 2 3 4 5. ඔය සූත්‍රයේ භාවිතයෙන් ඔය ගණන් 5යි. ගොඩක් අයට තේරෙන්නේ නැති කාරණේ තමයි එහෙම ගණන් තියෙනවද කියලා. දැන් එහෙනම් මේ සූත්‍රයේ හොද්දටම හදන්න පුළුවන් කෙනෙකුට ඔය ගණන් වර්ග 5 හදලම තියෙනවා. දන්නේ නැතුවම මොකද වෙන්නේ? මේ ගණන් වර්ග එකක් දෙකක් හදනවා පුළුවන් තරම්. ඒ වුණාට වැඩක් නැහැ. මේ ගණන් වර්ග 5ම වුණා අපිට විභාගෙට අහන්න. හරිද? පුතාලගේ ටියුට් එකේ මුල ඇති පුතාලා මේ පාඩම ඉගෙනගෙන ඉවර වෙනකොට පුතාලට තියෙන හැකියාව ටික. ඒවට තමයි ඉගෙනුම් ඵල කියලා තියෙන්නේ. මන් ටියුට් එකේ මුල දීලා තිනවා. ඔය ඉගෙනුම් ඵල හැම එකකටම පුතාලට යන්න පුළුවන් නම් තමයි මේ පාඩම සාර්ථකයි කියන්නේ. පේපර් එක හදන්නේ ඕන් ඔය ඉගෙනුම් ඵල බලලයි. පේපර් එක හදන කෙනා. පෙළ පොත බලලා නෙමෙයි. ඔය ඉගෙනුම් ඵල සපුර ගන්න ළමයාගෙන් පුළුවන් නම් ඒකට ප්‍රශ්නයක් හදනවා. පුතාලා බලන්න ඒ දුන්නු එකේ ඔය ටියුට් එක අරන් ඇති ගොඩාක් අය. ඒ ටියුට් එකේ මුල පිටුවේ ඇති පුතාලට හරිද ඒ ඉගෙනුම් ඵල විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ඉතින් ඉගෙන ගන්න ඌවා දන්නේ නැතුවමයි.
හරිද? ඔය ඉගෙනුම් පළ කොහෙද තියෙන්නේ? ඒක දන්නෙත් නැහැනේ. ඔය ඉගෙනුම් පළ තියෙන්නේ පුතාලට උගන්වන්න ඕන විදිය කියලා දුන්නු මංගාව තියෙන පොතේ. දැන් ඒකේ අවසානම ඉගෙනුම් ඵලයක් තියෙනවා. ඒක තියෙන්නේ සමාන්තර ශ්‍රේණි ආශ්‍රිත සමගාමී සමීකරණ විසඳීමද ඇතුළත් ගැටලු විසඳයි. ඒ කියන්නේ එහෙනම් සමගාමී සමීකරණ ගොඩ නැගෙන තැනක් තමයි මං කියලා දුන්නේ පුතාලට මේ අවසානයේ. එතකොට පුතාලට පේනවා ඕකේ ඉගෙනුම් ඵල 9ක් තියෙනවා. ওই 9 හැම කෙනෙකුටම අන්තිමට පුළුවන් වෙන්න ඕන. දැන් ඕකේ මම ඕකේ මුලම ටික පුතාලට දැන් ඕන් ඔය මුල ඉගෙනුම් ඵල තුනම ඉවරයි දැන්. මොකද්ද කියලා තියෙන්නේ? අනුයාත පද දෙකක් අතර අන්තරයේ නියතයක් වන සංඛ්‍යා අනුක්‍රමයක් සමාන්තර ශ්‍රේණියක් ලෙස හඳුනා ගන්න. දැන් ඕනම කෙනෙකුට දැන් කවුරු හරි අහුවොත් සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියන එකට ඔය නිර්වචනය දෙන්න ඕනේ. ඊළඟට සමාන්තර ශ්‍රේණියක පාරිභාෂික පද හඳුනාගත්තා. දැන් පාරිභාෂික මුල් පදේ, පොදු අන්තරය, පද ගණන, එන්වන පදය. හරිද? එතකොට තව හඳුනාගත්තේ අනුක්‍රමය, ශ්‍රේණිය හැමෝටම ගොඩක් අයට ඔය සේරම එකයි. හරිද? සංඛ්‍යා රටාවකින් අපි හඳුනාගත්තේ අනුක්‍රමය, අනුක්‍රමයෙන් හඳුනාගත්තේ ශ්‍රේණිය, ශ්‍රේණියෙන් හඳුනාගත්තා සමාන්තර ශ්‍රේණිය. ඔය ටික හරියට ලංකාවේ උගන්වන්නේ නැහැ පුතේ. ඔයගොල්ලන්ට ඔය සේරම පාරිභාෂික වචන සේරම එකයි. පුතාලත් අන්තිමට ඉගෙනගෙන තියෙන්නේ ඔය විදිහටමයි. හරිද? ඒක නිසා ඔන්න මං ඉගෙනුම් ඵල 3ක් දැන් ඉවර කරලා තිනවා. ඊළඟට පුතේ සමාන්තර ශ්‍රේණියක එන්වන පදයක් පුතාලා සූත්‍රය හොයාගන්න. අන්න ඊළඟට 4 වෙනි ඉගෙනුම් ඵලයට යන්නේ. මොකද්ද 4 වෙනි ඉගෙනුම් ඵලය? tn සමානයි a ධන n ඍණ එක්වරක් d සූත්‍රයේ භාවිතයෙන් සමාන්තර ශ්‍රේණියක n වන පදයේ සොයයි. හරිද? ඊට පස්සේ n වන පදයේ සොයලා බෙන්න මේකේ පුතේ මේ සූත්‍රයේ භාවිතේ කතා කරනවා. එතකොට පුතාලට පේනවා ඔය සූත්‍රේ පාඩම් කරා කියලා පුතේ ගණන් හදන්න බෑ. ඊට පස්සේ ඔන්න පුතාලට මේ ගණන් වර්ග පහ මේ වගුව දාගන්න ඕන කමක් නැහැ. ඔන්න බලාගන්න මගේ ටියුට් එක ඊට පස්සේ නිර්මාණය කරලා තියෙන ඔය ඉගෙනුම් ඵල සාර්ථක කරගන්න ක්‍රමයටමයි. ඔන්න මම දැන් ඊළඟට පුතාලට පෙන්වන්න යන්නේ ඔන්න ඔය මම දුන්නු ටියුට් එක කොහොමද තියෙන්නේ කියලා පෙන්නන්න. හරිද? දැන් ඕම් බලාගන්න ඕකේ ටියුට් එක පුතාලට මන් දීලා තියෙනවා හැමෝටම. හරිද? ඔන්න බලන්න. මෙන්න මගේ අර කියපු ඉගෙනුම් ඵල ටික. පුතාලව බලන්න අන්තිමට මේ හැම එකක්ම පුතාලට පුළුවන් වෙනවා. මෙන්න මේ පළවෙනි ගාන අපි හැඳින්වීමේදී දෙවෙනි ගාන, තුන්වෙනි ගාන, හතරවෙනි ගාන කතා කරේ. බේම් පුතේ බලාගන්න මං අර කියපු ඉගෙනුම් ඵලට ගණන් දීලා තියෙනවා. මේ පළවෙනි ගානයි පුතේ දෙවෙනි ගානයි මම දීලා තියෙන්නේ. පළවෙනි ගානයි දෙවෙනි ගානයි දීලා තියෙන්නේ අර n වන පදේ හොයන්න. මේ බලන්නකෝ මේකෙත් කියන්නේ පළවෙනි ගාන ගත්තොත් 10 වන පදේ සොයන්න. එතකොට මේකේ මම මේ ගණන් දෙකක් ඉදිරිපත් කරේ ඇයි මං කෙලින්ම AD දීලා පදයක් ඇහුවා. හැබැයි 6 වෙනි ගානේ මම දුන්නේ ශ්‍රේණිය දීලා සමාන්තර ශ්‍රේණිය දීලා පුතාලට පද හොයන්න. එතකොට මං ඒකේ AD කෙලින්ම දුන්නේ නැතුව ගණන් ඇහුවා. බේම් පුතේ ඊළඟ ගණන් වර්ගයේ මං පුතාලට ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා පෙන්නුවේ පද ගාන n හොයන හැටි. බේන් 7 වෙනි ගාන. බේන් 8 වෙනි ගානේ තියෙනවා d හොයන්න සහ a හොයන්න. පුතාලට පේනවාද එතකොට බෙන්න අර සමගාමී සමීකරණ ගොඩ නැගෙන බේම් මං අර කියපු අවසාන එක. පුතාලට පේනවාද බේම් මම දීලා 3 වෙනි පදයේ දීලා 7 වෙනි පදයේ දීලා මේකේ කියනවා ශ්‍රේණිය හොයන්න කියලා. දෙවෙනි ගානෙත් ඒ වාගේ a සහ d හොයන්න. හරිද? පුතාලට බේම් මෙතනින් සමගාමී සමීකරණ ගොඩ නැගෙනවා. තවත් ඉස්සරහට යන්න.
එතකොට මගේ ටියුට් එක නිකන් ඔහේ ගණන් දාපු එකක් නෙමෙයි. පුතාලට එතකොට ඔය වාගේ එකක් ආයෙ කවදාවත් හම්බෙන්නේ නැහැ. මේ බලන්න. අද කියලා දුන්න අයේදාර සංඛ්‍යා රටාව ගොඩනගද්දී පහත දැක්වෙන සමාන්තර ශ්‍රේණියේ n වන පදය හැකි සරලම ආකාරයෙන් ලියා දක්වන්න. මට ඕන මේ ගානක් පටස් ගාලා දැන් කියලා දුන්නේ නැහැ බේම් බලා ගන්න. අපි ගාව තියෙනවා n වෙනි පදයට සූත්‍රය. අදත් කරේ ඕකනේ. මේකේ පුතේ n වන පදය සරලම ආකාරයෙන් දක්වන්න කියන්නේ n ඇසුරෙන් දක්වන්න. n ඇසුරෙන් දක්වන්න නම් ඒකට අදාළ a සහ d ඕන. බේන් දීලා පළවෙනි එක. මම ඒකට ආදේශ කරනවා. ඒට දාන්නේ මම 3යි n ඍණ 1යි d ට දාන්නේ 4යි. මේකේ තියනවායිද මේ උඩ වැදගත් වචනයක් n වන පදයේ සරලම ආකාරයෙන් දක්වන්න කියලා. සරලම ආකාරයෙන් කියන්නේ මේකේ පුතේ වරහන් ඉවත් කරන්න. ඕම් බලන්නකෝ මම වරහන් ඉවත් කරලා ගන්න. වරහන් ඇතුළ 4න් ගුණ කරා 4i ඍණ 4. ඔන්න ලියවා 4i මුලට ලියාගත්. ධන 3යි ඍණ 4යි සුළු කරපුවාම පුතේ ඍණ 1යි. බෙන්න n වන පදය පුතේ n ඇසුරෙන් දැක්ව. බලන්නකෝ දැන් එතකොට මගේ අර රටාව මොන තරම් වටිනවද ගණන් වලට. පුතාලට එහෙනම් 10 වෙනි ගාන අය කියලා දෙන්න ඕනේ නෑ මම. කෙලින්ම n වෙනි පදයේ සූත්‍රය ලියලා a සහ d වලට අගයන් මේ සමාන්තර ශ්‍රේණි වලට අදාළ හොයාගෙන දාන්න. දාලා මේ වාගේ සුළු කරන්න. අපි ඒක පස්සේ බලමු. ඊට පස්සේ බලන්නකෝ 11 වෙනි ගාන. 11 වෙනි ගාන. ඔය ලියන්න එපා මං පස්සේ පිළිවෙලට ගණන් හදනකොට බලමු. 11 වෙනි ගාන. බේන් n වන පදේ දීලා ඒ කියන්නේ මොන හරි සමාන්තර ශ්‍රේණියක a සහ d වලට අගයන් දාලානේ මේක ගන්න. අපිට ඒක එහෙනම් ආපහු යන්නලු අය. මොකද්ද? ශ්‍රේණිය ලබා ගන්න. එහෙනම් ශ්‍රේණිය ලබා ගන්න නම් මොකද කරන්න? n ට 1 දාපුවාම පළවෙනි අය. 2 දාපුවාම දෙවෙනි අය එනවා. එහෙනම් මෙන්න මේකෙන් ශ්‍රේණිය ගත්තා. බේන් 12 වෙනි ගාන මම දුන්න පුතේ. ඒ n වන පදේ n ඇසුරෙන් දීලා මේ වාගේ විභාග ගණන් දීලා තියෙනවා. ඊට පස්සේ බලන්නකෝ අහන ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. පුතාලට අද ඔය සූත්‍රය කතා කරලා ඉවර වෙනකොට ඒකේ සූත්‍රයෙන් ගණන් හදලා ඉවරනකොට බේම් මෙතෙන් දෙනකන් ගණන් ටික 12 වෙනි ගානට එනකන්. හරිද? ඔන්න පැහැදිලිද? ඔය විදිහට ඉගෙන ගත්තොත් පුතේ විභාග ගණන් එකක්වත් මට කියලා දෙන්න ඕනේ නැති තැනට එන්න. නැත්තම් හැම තැනම වැදිලා ආපහු එනවා ඔයගොල්ලෝ. ඒකයි ඔයගොල්ලෝ ඒ පාඩම් ඉවරයි කිව්වට ඒගොල්ලෝ පිළිවෙලට ඉගෙන ගන්න එක ප්‍රශ්නයක් ලංකාවේ තියෙන. පිළිවෙලට ඉගෙන ගන්න අනිත් එක තමයි විෂය කර්ම මග ඇරෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා ඉගෙනුම් ඵල දන්නේ. විෂය කර්ම මග ඇරෙන්න එකම හේතුව. ලංකාවේ ගුරුවරයාට දීලා තියෙන පොත පාවිච්චි කරන්නේ නැහැ උගන්නන්න. ඔයගොල්ලෝ දැකලා නැහැනේ. හැමදාම ගිහිල්ලා අච්චු පොත අරන් උගන්නන්නේ. ඒකට හේතුව තමයි ඊට පස්සේ වෙන්නේ හරිද? මේකේ විභාගෙට අහන අවශ්‍ය ටික ළමයාට උගන්නන්න. එතකොට ඕම් පුතාලට පේනවා මම ওই ටියුට් එක හදලා තියෙන්නේ මගේ පොතට අනුවයි. මේකේ කිසිම විෂය කරුණක් මගේ ඇරිලා නැහැ. ඒකයි මම කිව්වේ මේ ටියුට් එක ඒ තරම්ම පුතාලට වටිනවා. හරිද? එහෙනම් අපි ඔතනින් පස්සේ පුතේ මෙන්න මේකේ මම සේරම ගණන් හදන්නේ ගාන දෙක මම කියලා දෙන්න. ඊට පස්සේ පුතාලා තනියෙන්ම ඊටු ටික හදන්න. හරිද? එහෙනම් ලියා ගන්න තරු ලකුණක් දාලා. හරිද? තරු ලකුණක් දාලා ලියා ගන්න ගැටලු කියලා. ගැටලු. දැන් අපි යන්නේ ගැටලු විසඳන්න. හරිද? ගැටලු. හරිද? ගැටලු. ගැටලු. ඒකේ දැන් අපි ගණන් හදලා තියෙන්නේ පුතේ හරිද 4ක් ඉවර කරලා තියෙන්නේ.
මම මේක එකක්වත් නෑර හදනවා මේක. හරිද? එතකොට දාගන්න 5 වෙනි ගැටලුව කියලා. දැන් ටියුට් තියෙනවා පුතාලා ගාව 5 වෙනි ගැටලුව. 5. පුතාලා ඕකේ මං හැමෝටම PDF එක දාලා තියෙන්නේ. හරිද? එතකොට මගේ පෞද්ගලික ඉල්ලපු අයටත් මම ඕක දාලා තියෙන්නේ. මගේ මේ WhatsApp අංකේ පුතාලට දුන්නා. හරිද? මං අදත් ඒක ලියලා දාන්නම්. ඊට පස්සේ පුතාලට අවශ්‍ය දෙයක්. හරි. දැන් අපි යමු මේකේ 5 වෙනි ගාන අපි හදන්න. හරිද? පුතාලා හොඳට බලා ගන්න මම මෙතනම හදලා පෙන්නනවා මේකේ 5 වෙනි ගාන. 5 වෙනි ගානේ 1 දාගන්න ගණන් පිළිවෙලට අංක දාලා හදාගමු 5 පළවෙනි කොටස. පුතේ හොඳට අහගන්න මේ ගණන් හදන්න නැති හේතුවකුත් තියෙනවා මේවා ලියන්න නෑ ළමයි. මේකේ නම් A දීලා තියෙනවනේ ඒක ලියමු. A 5යි. හොඳට බලාගෙන ඉන්න. D කියන්නේ 2යි. D 2යි. පුතේ 10 වන පදේ සොයන්න කිව්වොත් පුතාලා දැනගන්න ඕන පද ගණන n 10යි. හොයන්න කියන්නේ පුතේ 10 වන පදේ ලියන්නේ t 10. ඔන්න හොයන්න තියෙන කෙනා. ගොඩක් අයට දන්නේ නැහැ හොයන්නේ කවුද කියලා. ඔන්න නැවත බලාගන්න A5යි D2යි 10 වන පදේ නම් N10යි 10 වන පදේ කියන්නේ T10ට. හොයන්න තියෙන්නේ T10. එහෙනම් ඊළඟට මොකද කරන්නේ? සූත්‍රය ලියන්න. Tn සමානයි A ධන කියව ලියන්න. A ධන N ඍණ 1 වරක් D. මේක හැමදාම කියව ගණන් හදනකොට මේක අය පාඩම් කරන්න ඕනේ නැහැ පුතේ. ඊට පස්සේ පුතේ ආදේශ කරන්න. ඔන්න බලන්න. n ට 10 දැම්මා. t 10. a කියන්නේ කීයද? 5යි. ඔන්න පුතාලා වරද්දන තැන. O level paper එකේ පුතේ මේකේ ලකුණු දෙන්නේ සූත්‍රයට නැත්නම් ආදේශයට. ආදේශ කරනවා කියන්නේ මොකද්ද? මේකේ ඉන්න තැන් වලට ඉලක්කම් දානවා. එහෙනම් මේක ලියන්න එපා 10න් එකක් අඩු කරලා 9යි කියලා. පුතාලට ලකුණු හම්බෙන්නේ නැහැ. මෙතන ලියන්න 10 ඍණ 1. D කියන්නේ කීයද? 2යි. ඔන්න පුතේ උත්තරේට යනවා. 5යි. එකතු කිරීම. 10න් එකක් 9යි. වරහන කියන්නේ ಗುಣ කිරීම 2යි. පුතාලට දන්නවා ගණිත කර්ම සුළු කරන අනුපිළිවෙල 1 බෙගු AR. හරිද? ඒකේ කියනවා එකතු කරන්න ඉස්සල්ලා ಗುಣ කිරීම කරන්න ඕනේ. එහෙනම් පුතාලට 5ට 9ක් එකතු කරන්න බෑ. එහෙනම් පුතේ 9 වරක් 2 18යි. 18යි 5යි එකතු වුනහම 23යි. මේ කවුද ආවේ? 10 වෙනි පදේ. වෙන්න පුතේ 23යි. පුතාලා ඔය විදිහටම හදාගන්න. මේකේ ලකුණු දෙන තැනුත් මම පෙන්නන්නම් O level විභාගෙට. සමහර අවුරුදු වල සූත්‍රයටත් දුන්නා. මොකද සූත්‍රය ඕගොල්ලෝ දෙන්නේ නැන්නේ. ආදේශයට ඊළඟට ලකුණු දෙන්නේ පුතේ උත්තරේට. පුතාලාගේ ඔය පියවර 3 නැත්තම් ගානක වැඩේ ඉවරයි. ඔය පියවර 3 මෙතන ලියන්න එපා. පේනවනේ 9 ගුණ කිරීම 2ට ලකුණු දෙන්නේ නැහැ පුතේ. ආදේශයටයි ලකුණු දෙන්නේ. එතකොට පුතාලා දැනගන්න ඕන මේ පියවර 3 නම් මග අරින්න එපා. ඔන්න ඔය ටික ලියා ගන්න. ඔය ගොඩාක් අය පුතාලා දන්නවද ඔය සූත්‍ර ටික ඔය ටික උඩ ටික නැතුව උත්තරේ ලියුවට දෙන්නේ විභාගෙට 1 ලකුණයි. එහෙම ළමයි ඉන්නවා. කෙලිම උත්තරේ ලියනවා. එයාට හම්බෙන්නේ 1 ලකුණ. මොකද විභාගයේ කියන්නේ තව කෙනෙකුට තේරෙන්න ගණන් හදන එක. ඒක අපිටත් තේරෙන්න ඕන. ඒක නිසා පුතාලා ඔය පියවරවල් මග අරින්න එපා. ඔය විදිහටම ලියලා හදන්න. පිළිවෙලකට ඉගෙන ගත්තාම හරි ලේසි. ඊට පස්සේ පුතාලා මම තව එක ගානයි ඕකේ හදන්නේ. 3 වෙනි ගාන පුතාලා හදන්න. 3 වෙනි. දෙවෙනි එක එහෙම ගෙදරින් හදන්න. අනිත් ඒවා ගෙදරින් හදන්න. 3 වෙනි එක ඊළඟට හදන්න. මම ඊට පස්සේ පුතාලා හදලා ගන්න උත්තරේ. 3 වෙනි එක. ඊට පස්සේ අපි හදපු නැති ගණන් ඊළඟ දවසක මම උත්තර ටික පුතාලට දෙනවා. ටක් ගාලා 3 වෙනි එක හදන්න.
මම පුතේ මේ පාඩම ඉවර වෙච්ච ගමන් පටන් ගන්නවා පුතාලට නිර්මාණ පාඩම. ඒකත් අපිට ඉතාම වැදගත් එකක්. මේ ප්‍රී ක්ලාස් එකේ මම පාඩම් කීපයක් කරනවා. ඊළාට නිර්මාණ පාඩම කතා කරනවා. හරිද? ඒකත් මුල ඉඳන්ම කතා කරනවා. හරිද? ඒකත් විභාගෙට දෙවෙනි පේපර් එකට අනිවාර්ය ගානක්. right. ඔන්න මම පුතාලා හදලා ඉවර ඇති. උත්තරේ දාන්න. ඒකේ ඔන්න A තියෙනවා, D තියෙනවා. මේකේ අහලා තියෙන්නේ 21 වන පදේ. එහෙනම් ඕම් පුතාලා මේ ටික ලියලා තියෙනවා. A ඉන්නේ ඍණ 5යි. D තියෙන්නේ 4යි. 21 වෙනි පදේ නම් N 21යි. අහන්නේ 21 වන පදේ. T 21 අහන්න. සූත්‍රය ලියන්න. ඊට පස්සේ ආදේශ කරන්න. ඔන්න බලන්න මම ආදේශ කරනවා. එන්ට දෙන්නේ 21. ඒ කියන්නේ ඍණ 5යි. පුතාලා මේවා ඒ නම් මෙහෙම ලිව්වත් කමන්නේ නැහැ. මේකට වඩාත් හොඳයි වරහණක් දාගන්න. ඍණ ආගයන් ආදේශ කරන්න වරහන් දාන්න. එහෙනම් 21 ඍණ 1 D කියන්නේ කීයද? 4. ඔන්න පුතාලාගේ ඊළඟ පියවර ටික ලියනවා. ඍණ 5 එකතු කිරීම 20න් එකක් 21න් එකක් අඩු නම් 20යි. 20 ගුණ කිරීම 4. ඍණ 5 එකතු කිරීම 80යි. ධන 80කට ඍණ 5ක් එකතු වුනහම පුතාලා දන්නවා වැඩියෙන් ඉන්නේ ධන කොච්චර වැඩිද? 75. උත්තරේ ඉන්නේ 75. වැඩි කෙනාගේ ලකුණ දාලා වෙනස තමයි උත්තරේ. 75. ඔන්න පුතාලාගේ 5 වෙනි ගානේ 3 වෙනි කොටසත් අපි හදමු. පුතාලා හරිනම් අනිවාර්යෙන්ම දාගන්න රතු පෑනෙන් හරියක්. ඒක තමයි අපිට වටිනම දේ. හරිද? රතු පෑනෙන් හරියක් දාගන්න. right. හරිද? ඊළඟට පුතේ අපි යනවා පුතාලා එතකොට ඕම් මගාරින්න එපා. අදම පුළුවන් නම් මේක ඉතුරු ටික හදන්න. අදම. ඒක තමයි වටිනම දේ. මොකද මතකයේ කියන එක අද පුතාලට සාමාන්‍යයෙන් ගුරුවරයෙක් උගන්වපුවම 100ට 100ක් ගන්න බෑ. හැබැයි 75ක් 80ක් ගත්ත හැකියි. හැබැයි මේක අදම ක්‍රියාත්මක වුණොත් දන්නවද? මනෝවිද්‍යාඥයෝ මේක කියන්නේ අදම ක්‍රියාත්මක වුණොත් මේ 175 රැක ගන්න පුළුවන් කියනවා මාස 3ක්. මාස 3ක්. පොඩි කාලයක් නෙමෙයි. මාස 3ක්. අදම ක්‍රියාත්මක වුණොත් කියන්නේ මොනවද? අදම ක්‍රියාත්මක වුණොත් කියන්නේ ගුරුවරයා ගානක් හරි දෙකක් හරි හදලා ඔබට ආරම්භයක් ලබා දුන්නා නම් ඔබ ඒක උදව්වට අරන් තව ගණන් 5ක්වත් ඒ වර්ගයේ හදනවා නම් මාස 3ක් රැකගත්තා. මතකේ. හරිද? ඒක නිසා ඔබට වෙලා තියෙන්නේ ඕක නෙමේ. හරිද? ඔබට වෙලා තියෙන්නේ ටියුෂන් පන්ති යනවා. ඊළඟ සතියේ යනකොට අයත් ටියුෂන් පන්තියේ පොත අරන් යනවා. අයත් ගිහිල්ලා ලියාගෙන එනවා. ඔබ ගෙදර වැඩ කරන්න. ඔබ පන්ති 100කට ගියත් ඔබට ගන්න දෙයක් නැහැ. හරිද? මොකද මේ අපේ මනස ඔබ දන්නවද මේක බැලුවේ නැතුව ඊළඟ දවස් 7ක් යනකොට මේ 175 පුතේ බිඳුව වෙනවා. එතකොට 7 දවසයක් යනකොට පුතේ ඔබ අයත් යන්නේ අලුත් ළමයෙක් විදියට පන්තියට. මොකවත්ම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමා ඔය ටියුෂන් පන්ති ගියාට ලංකාවේ අදටත් පුතේ 150ක් ගණන් අසමයි. 150ක් ගණන් අසමයි. පුතාලා දන්නවද? ලකුණු හරියට 35න් දුන්නොත් ලංකාවේ. ඒ කියන්නේ එහෙනම් පුතාලා දන්නවා 35න් දෙන්නේ නැහැ කියලා. 35න් ගණන් වලට පාස් කරොත් දන්නවද ලංකාවේ කීයද ගණන් පාස් වෙන්නේ? 130යි. ලංකාවේ ගණන් පාස් වෙන්නේ 130යි. මේ 50යි නම් රැකගෙන තියෙන්නේ ඔය ලකුණු ගාන ඔය S එක එහා මෙහා කරලා. හරිද? එහෙනම් කෝ ඔය ටියුෂන් වලින් ලොකු මහා පරිමාණ විපර්යාසයක් වුණාද? උනේ නෑ පුතේ. වෙන්න විදියක් නෑ. වෙන්නේ නැත්තේ මොකද? ගණිතය කියන්නේ තමන්ම අත්විඳින්න ඕන කාරණේ. පුතාලට මම මේ කොච්චර ලස්සනට ඉගැන්නුවත් පුතාලා නැවත ඒව හදන්න නැත්නම්
එතනින් පස්සේ වැඩක් නැහැ. හරිද? ඒකයි මම නැවත නැවත කියන්නේ ගණිතයේ යනු හරියට අපේ බුද්ධ ආගම වගේ. බුද්ධ ආගමේ කාටවත් නිවන් දක්වන්න බෑ. නිවන හොයාගෙන යන්න ඕනේ තමන්මයි. ඒක නිසා පුතාලාට මටවත් ගණන් පාස් කරවන්න බෑ පුතාලා. ඒක හොඳට තේරුම් ගන්න. ඒක නිසා පුතාලා කවදාවත් හරිද අරයා පාස් කරලා දුන්නේ මෙයා පාස් කරලා දුන්නේ කියලා කියන්නත් එපා. උදව්වක් කරනවා ගුරුවරු. පුතාලා යන පාර ඔබම යන්න ඕන. නැත්තම් කිසි දවසක පුතාලට පාස් වෙන්න නම් බෑ. right. ඊට පස්සේ අපි හරිද මේකේ මගෙන් අහලා තිනවා 5 හදන්න කියලා. පුතේ උත්සාහ කරන්න. මම පුතාලට දෙවෙනි වතාවේ ඊළඟ දවසේ මං හම්බෙනකොට පුතාලට බැරි ගණන් දාන්න. එතකොට දැන් පුතාලට මේක මොකද හදන්න කියලා ඔච්චරම කියන්නේ. හරිද? පුතාලට පොඩි වෙනස දරා ගන්න අමාරුයි. ඒ වුණාට උත්සාහ කරන්න. මම මේකේ පොඩ්ඩක් කියන්නම් ඕන්නම්. පොඩ්ඩක් කියන්නම්. හරිද? පොඩි දෙයක් කියන්නම්. පොඩි දෙයක් කියන්නම්. පුතාලට මේ කියපු සිංහල තේරෙන්නේ නැහැ. මොකද්ද තේරෙන්නේ නැත්තේ පුතාලට? මම ටිකක් විශාල කරලා පෙන්නනවා. පුතාලට මේකේ තියෙන ප්‍රශ්නේ තේරෙන්නේ නැත්තේ මොනවද මේකේ? බලන්නකෝ. මේකේ පේනවද පුතාලට එක පැත්තකට T11 තියෙනවා. ඒ කියන්නේ 11 වෙනි පදේ හොයන්න කියලානේ තියෙන්නේ. ඊළඟට අනිත් පැත්තේ තියෙන T3 නේ. ඒ කියන්නේ පුතාලට 3 වෙනි පදේත් හොයන්න කියලා කියනවා. ඊට පස්සේ ඔය දෙන්නාගේ සම්බන්ධතාවයක් ගොඩනගන්න. හරිද? ඒක නිසා පුතාලා 11 වෙනි පදේත් හොයන්න 3 වෙනි පදේත් හොයන්න. හොයලා බලන්න ඒ ඉලක්කම් දෙක අතර සම්බන්ධතාවයක් මේක බව පෙන්වන්න පුළුවන්ද කියලා. හරිද? බැරි වුණොත් හෙට දවසේ ආයි කියලා දෙන්න. හරිද? ඒක නිසා මම ඒකයි එක හැදුවේ. පුතාලටත් පොඩි දෙයක් දෙන්න ඕන. නැත්තම් මම්ම ඔය වැඩේ කරලා හරියන්නේ නැහැ. යමු අපි 6 වෙනි ගානට පුතේ. 6. 6 වෙනි ගානේ පළවෙනි එක අපි ඉස්සල්ලාම හදමු. හරිද? හරිද? ලියා ගන්න 6 1 කියලා දාගන්න පුතාලා. 6 1. 6 1. අද මං යන්න ඕන තැනට අද අපි යනවා වෙලාවේ එනකොට. හරිද? ඒකයි මම පුතාලත් එක්ක හරිද මේක ටිකක් ඉස්සරහට යන්නේ. පුතාලා මේකේ සංකේත වලින් ඕකේ ලියන්න පුතාලා දැන් ওই ගාන හොඳට කියවලා ඕකේ තියෙන පද සංකේත වලින් ලියා ගන්න. මොනවද ලියන්න වෙන්නේ? ඒ කියන්නේ ඔන්න බලන්න පළවෙනි එක හදන්නේ A3යි. D කීයද? හොයාගන්න ටක් ගාලා D හොයාගන්න අනුයාත පද දෙකකින් පසු පදයෙන් පෙර පදේ අඩු කරලා 4යි. ඊට පස්සේ 10 වන පදේ හොයන්න කියන්නේ එහෙනම් n කියන්නේ කීයද? 10යි. 10 වන පදේ කියන්නේ කවුද? T10 හොයන්න. ඔන්න. ඔය ටික ලියා ගන්න බැයි නම් ගාන හදන්න බෑ පුතේ. අහන දේ දීලා තියෙන දේ හරිද? ඊට පස්සේ පුතාලා සූත්‍රය ලියන්න. කියව ලියන්න. Tn සමානයි A ධන n ඍණ 1 වරක් D. ඔක කියවන්න ඕන. එහෙනම් n ට දාන්න 10 T10. A කියන්නේ 3යි. ධන n කියන්නේ 10 ඍණ 1යි. D කියන්නේ 4යි. ඔන්න එනවා 3 එකතු කිරීම 10න් එකක් 9යි 9 වරක් 4. 3 එකතු කිරීම 9 වරක් 4 36යි. කීයද පුතේ උත්තරේ? 39ක් එනවා 10 වෙනි පද. ඔන්න 39. ඔන්න පුතාලත් එක්ක අපි හැදුවා මේකේ හරිද? පළවෙනි ගාන. අයත් පුතේ මේකේ හදන්න පුතාලා දෙවෙනි ගානම හදමුකෝ අපි. දෙවෙනි ගාන. දෙක හදන්න. තනියෙන්ම කරන්න ටක් ගාලා. හදලා ඉවරයි. අය ඕනනම් මේ chat එකට දාන්න හරිද? උත්තරේ කීයද කියලා. වේගෙන් වැඩ ටික කරමු. එතකොට මොකද ඔහේ ඈලි මෑලි ගොහේ ගිහිල්ලා හරියන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මම ඕකෙත් දෙකයි හදන්නේ පුතාලා ඉතුරු ටික හදන්න. හෙට
පන්තිය අපි අය කරනවා හෙට උදේ 6ට. හරිද? එතකොට මේක බොහෝ වෙලාවට ඉවර වෙනවා පාඩම. උත්තර දෙකක් ඇවිල්ලා තිනවා. කට්ටියක් කියනවා ඍණ 67ලු. කට්ටියක් කියනවා ඍණ 69. එකම ගානට උත්තර දෙකක් නම් තියෙන්න බෑ. එහෙනම් කොහේ හරි තැනක කාට හරි වැරදිලා. ඔන්න මං මේකේ මේ ටික ලියන්න යන්නේ. ඔන්න පුතාලට පේනවා මේකේ A23යි. D ගන්නෙ කොහොමද? D ගන්නේ පසු පදයෙන් පෙර පදේ අඩු කරන. එතකොට පුතාලට පේනවා ඒකේ D එන්නේ කීයද? ඍණ 5යි. ඍණ 5යි. n කීයද? 19යි. එහෙනම් කවුද හොයන්න යන්නේ? T19. ඔන්න එහෙනම් ආදේශ කරන්න. ඔන්න ආදේශේ වරද්දලත් ඇති. බලන්න වැරද්දුවාද කියලා. ඔන්න බලන්න T19 සමානයි A කියන්නේ 23යි. එකතු කිරීම 19 ඍණ 1. D කියන්නේ කවුද? ඍණ 5. ඍණ 5 ලියන්න ඕනේ වරහණක් ඇතුළෙමයි. නැත්තම් වැඩේ ඉවරයි පුතේ. හරිද? ඊළඟට එනවා 23 19 එකක් අඩු වුණාම 18යි. 18 ගුණ කිරීම ඍණ 5. ඔන්න ලියුවා 23 එකතු කිරීම මේක ගුණ වෙච්චහම එන්නේ ඍණ උත්තරයක්. ඒක වරහන් ඇතුලේ ලියා ගන්න. 5 වරකට 40යි 4ක් ඉතුරුයි 9යි. ඍණ 90යි. මේ වාගේ ඒවා එකතු කරන්න දන්නවද නැද්ද? දන්නවා. ලකුණෙන් වෙනස් දෙන්නෙක් නම් එකතු වෙන්නේ ලකුණෙන් වැඩි කෙනා උත්තරයට එන්නේ. ඍණ වෙනස තමයි උත්තරය. 10න් 3ක් 7යි. 8න් 2ක් 6යි. උත්තරේ ඍණ 67යි. ආපු අය ඉන්නවනේ. රයිට්. බොහොම හොඳයි. හරිද? බලන්න වැරදුන අයගේ කොහෙද මට වැරදුනේ කියලා. ඍණ 67යි පුතේ. ඔන්න පුතාලට දැන් පේනවා මේකේ හරිද? පුතාලා රතු පෑනක් අරන් හරි දාගන්න. ඒක තමයි කරන්න ඕනේ. රයිට්. අපි දැන් ඊළඟට යනවා පුතේ. හරිද? 7 වෙනි ගාන. ඔන්න දැන් අපි එක ගණන් වර්ගයක් ඉවර වුණා පුතේ. A D N දීලා T N හොයන ප්‍රශ්නේ ඉවරයි. ගමන් කියවනේ ප්‍රශ්න 5ක් අපිට තියෙනවා කියලා. හරිද? ඕම් බලා ගන්න පුතේ. අපි 7 වෙනි එකට යන්නේ. 7. ඔන්න බලන්න 7. ඕම් පුතේ බලමු 7ෙත් අපි හදනවා මේකෙත් ගණන් දෙකක්. මම මේකේ හදන ගණන් දෙක තමයි ඒක ලකුණු කරලා ඉන්නම්කො. එතකොට ලේසි. එකක් තමා පුතේ වෙන්න මේක. එක ගානක් අපි හදනවා. අපි මෙතනින් ගමු 3 වෙනි එක. අනිත් එක තමා 5 වෙනි එක. 3 වෙනි එකයි 5 වෙනි එකයි අපි හදනවා. හොඳට අහගන්න මේ ප්‍රශ්නේ ලංකාවේ ළමයි බහුතරයකට බෑ. ඇයි බැරි? ඕම් බලාගන්න බැරි වෙන්න හේතු. මේ කියන එකේ ගොඩක් අයට සිංහල තේරෙන්නේ නැහැ. ඕම් බලාගන්නකො මම පෙන්නන්නම් ඕක හදන හැටි. මෙහෙම හිතන්න. බේම් බලාගන්න. මෙහෙම තමා කරන්න ඕනේ. මේකේ පළවෙනි පදයේ 30යි. දෙවෙනි පදයක් දන්නේ නැහැ. හැබැයි D උදව්වට අරන් දෙවෙනි පදයේ ලියන්නේ. දෙවෙනි පදයේ ගන්නෙ කොහොමද? මේකට D එකතු කරලා 27යි. 30ට ඍණ 3ක් එකතු වුණාම 27යි. ඊළඟ එකත් ලිය හැකි 24යි. ඊළඟ එකත් ඕනනම් ලිය හැකි 21යි. කොහොම ලියාගෙන ශ්‍රේණියක් යනකොට එක්තරා තැනක ලියවෙනවලු 9 කියලා පදයක්. ඒකනේ කියන්නේ සමාන්තර ශ්‍රේණියේ 9 වන්නේ. ඕම් කොහේ හරි තැනක කොහොම ලියාගෙන යනකොට 9 කියලා කෙනෙක් එනවලු. මෙහෙම හිතන්න පුතේ. මෙයාට පුතේ අපි කියන්නේ T1නේ
මෙයාට කියන්නේ T2යි. මෙයාට කියන්නේ T3යි. මෙයාට T4යි. හැබැයි පුතේ මෙයාට පුතාලට කියන්න එකක් නැහැ. ඒක නිසා මෙයා අපි ගන්නවා පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා හතරවෙනියා වෙනියා කියන්න බැයි නම් එයා අපි ගන්නෙ පුතේ TN කියලා. N වෙනි පදේ කියලා ගන්නවා. වෙනියා දන්නේ නැහැ. ඔය ටික පුතාලට හරියට අවබෝධ වුණේ නැත්නම් වැඩේ ඉවරයි. ඕන් දැන් එහෙනම් අපි දන්නේ මොනවද දැන් පුතේ මේ ගැන ගාන ගැන දන්නවා මේවා මොනවද දන්නේ A දන්නවා 30යි ඒක දීලා තිබ්බා D දන්නවා ඍණ 3යි TN දන්නවා 9යි කවුද දන්නේ නැත්තේ N දන්නේ නෑ පුතේ N දන්නේ නැත්තේ TN උත් දන්නවා හැබැයි N දන්නේ නෑ එහෙනම් පුතාලට පේනවද සූත්‍රයේ ලිය හැකි Tn සමානයි A ධන N ඍණ 1 වරක් D බේම් පුතේ Tn ගෙම උත්තරේ අපි ගාව තියෙනවා 9යි ආදේශක A කියන්නේ 30යි N දන්නේ නැහැ D දන්නවා ඍණ 3යි ඒක වරහණක් ඇතුලේ ලියන්න පුතේ බලාගන්න ලියන්න එපා මේක සුළු කරන හැටි ඈ ඔක වරද්දනවා පුතේ එන්නම් මට එළියට ගන්න ඕනේ එළියෙම ඉන්න ධන 30 අයින් කරන්න එහෙනම් මේ පැත්තට ධන 30 ගියා ඍණ 30 වෙලා මේ පැත්තේ ඉතුරු වෙන්නේ එතකොට කවුද n ඍණ 1 වරක් ඍණ 3 ඉතුරු වෙනවා පුතාලා දන්නවා 9යි ඍණ 30යි සුළු කරපුවාම කීයද වැඩියෙන් ඉන්නේ ඍණ 21යි මේ පැත්තේ ඉතුරු වෙන්නේ n ඍණ 1 වරක් ඍණ 3 දැන් පුතේ කවුද අයින් කරන්න ඕනේ දැන් අයින් කරන්න ඕන ඍණ 3 අයින් කරන්නේ කොහොමද ඍණ 3ෙන් බෙද මේ පැත්තත් ඍණ 3ෙන් බෙද පුතාලට වෙනවා මට ඉඩමදි මේ පැත්තට ගිහිල්ලා ලියනවා මෙතන ඍණ 3ට ඍණ 3 කැපිලා යනවා එහෙනම් එක පැත්තක ඉතුරු වෙන්නේ n ඍණ 1 මම මෙහා පැත්තේ ලියුවා මෙතන මෙතන ඍණයි බෙදුනහම පුතේ ධන 7ක් සමානයි 7යි ඍණ 1 මේ පැත්තට ගියොත් ධන 1 වෙනවා එතකොට පුතාලට පේනවා n කියන්නේ 8යි පුතාලට ඕනනම් බලන්න මේකේ දිගටම ලියාගෙන ගිහිල්ලා 8 වෙනි පදයට තමයි මෙයා ලියවෙන්නේ 9 9 යනු එහෙනම් කවුද 8 වෙනි පදයයි එහෙනම් ඕම් පුතාලට උත්තරය right හදාගන්න ඔය ගාන එහෙම වරද්දනවා මයි විභාගෙට ඊට පස්සේ පස්වෙනි එක උක හදලා ඉවර වුණොත් පස්වෙනි එකටත් උත්සාහයක් මට කියලා තියෙන ඔය ගාන අය පාරක් කියලා දෙන්න කියලා අය පාරක් කියලා දෙනවා ඒක කියලා දෙනවටත් වඩා ලේසි ඊළඟ ගානක් පුතාලට කියලා දුන්නා එතකොට අර ගානේ අඩුපාඩුවක් අහු වෙනවා මට කියලා තියෙනවා පස්වෙනි ගානේ උත්තරේ 50යි කියලා බලමු ඒකත් හරිද කියලා ඇත්තටම ඔය පාඩම හරියට ඉගෙන ගන්නවා නම් ඔක ලේසි නෑ හොද්දට මහන්සි වෙලා කරන්න ඕන පාඩම. ඒක නිසා ගොඩාක් අය ඔක උඩින් පල්ලෙන් යනවා. ළමයිට පෙන්නනවා හරි ලේසි මේ වාගේ පුංචි ගණන් තියෙන්නේ කියලා. ඒ වුණාට ඔය පාඩමේ ඕනම ගානක් හදන්න නම් හොඳ දැනුමක් ඕනේ.
right right එහෙනම් මේක මැකුවා මම ඕම් පුතේ මේක මකලා පුතාලගේ 5 වෙනි ගාන මෙතන ඉඩමදි මට හරිද ඒක නිසා අපි වෙන තැනකට ගිහිල්ලා 5 වෙනි ගාන බලමු ඕම් පුතාලා බලා ගන්න අර ප්‍රශ්නේ මගෙන් නැවත ඇහුවා හින්දා මේක හොඳට බලා ගන්න ඒක ගැන ඊට පස්සේ හිතන්න මේකේ තියෙන්නේ පුතේ 5 වෙනි කොටස 7 වෙනි ගානේ මේකේ තියෙන්නේ පුතේ ඍණ දෙක ඔන්න මෙහෙම දීලා තියෙන්නේ 1 4 තිත් ටිකක් දාලා පුතාලට දීලා තිනවා මේ මෙහෙම තිත් දාලා 145 කියලා එකක් පුතාලට ඔයකේ එතනින් 145න් පිටිපස්සේ තිත් දාලා නැහනේ එහෙනම් මෙයා තමයි අපි ගණන් ගන්නේ ඒ සමාන්තර ශ්‍රේණියේ අවසාන පදේ. පුතාලා එතකොට මේක දන්නවනේ T1නේ පළවෙනියනේ. මෙයක් දන්නවනේ දෙවෙනියා කියලා. එහෙනම් T2නේ. මෙයක් දන්නවනේ තුන්වෙනියා කියලා. T3නේ. මෙයා දන්නේ නෑනේ වෙනියා. එතකොට අපි ගන්නවා කීවේ Tn කියලා. n වෙනියා කියලායි අපි මෙයා සලකන්නේ. ඔහොම දාගන්න පුතේ. දාගෙන තොරතුරු පැත්තකින් ලියන්න යටින් ලියන්න a සමානයි ඍණ 2යි d සමානයි ඕන් d ගන්න මුල දෙන්න ගන්න එපා පුතාලා වරද්දනවා දෙවෙනියයි තුන්වෙනියයි ගන්න d හොයන්න පසු පදයෙන් පෙර පදේ අඩු කරන්න 3යි පුතේ උත්තරේ ඊළඟට කවුද tn දන්නවා කීයද 145යි කවුද හොයාගෙන යන්නේ n කියන කෙනා දන්නේ කීවෙනි පදය දැන් එහෙනම් 145 කියන්නේ කීවෙනි පදයේද කියලායි අපෙන් අහන්නේ පද කීයක් තියෙනවද කියලා අහන්නේ එහෙනම් මේ 145 කීවෙනි පදයේද කියලායි අහලා එතකොට n දන්නේ ඔන්න පුතේ සූත්‍රය ලියන tn සමානයි A දන මම බලන්නකො මේක මතක තියාගන්න කියව ලියන්න n ඍණ 1 වරක් d tn ට උත්තරේ දන්නවා 145යි a ට උත්තරේ දන්නවා ඍණ 2යි වරහණක් ඇතුලේ ලියන්න n දන්නේ නෑ පුතේ d දන්නවා 3යි පුතාලට පේනවා මේකේ n උක්ත කරන්නේ කොහොමද මේකේ ඉන්නේ කොහොමද මේ පැත්තේ පද n ගෙන් එකක් අඩු වෙලා 3න් ගුණ වෙලා දෙකක් එකතු වෙලා ඍණ 2ක්. ඒ ඍණ 2 එහා පැත්තට ගියපුවාම පුතේ ධන 2 වෙනවා. එතකොට මේ පැත්තේ ඉතුරු වෙන්නේ කවුද? n ඍණ 1 වරක් 3. කීයද පුතේ 47යි 2යි 45යි 2යි 47යි 147. සමානයි n ඍණ 1 වරක් 3. පුතාලා දන්නවා මේ තුනේ ඉලක්කම මේ පැත්තට සම්බන්ධ වෙලා ඉන්නේ ಗುಣ කිරීමකින්. එහෙනම් අයින් කරන්න ඕනේ බෙදලමයි. බෙදුවා. පුතාලට පේනවා මේක බෙදෙනවා. බෙදෙනවද කියලා හොයාගන්නේ උඩ පද ඉලක්කම් තුනේ ඉලක්කම් දර්ශකයේ 3යි. බෙදෙනවා. වොම් බෙදනවා. 3 වරක් තියෙන්නේ 14ට පුතේ 4යි. 4යි. ඒ කියන්නේ 12යි දෙකක් ඉතුරුයි 27ට 9යි එතකොට පුතේ ඕම් මම ලියනවා මේ පැත්තෙන් ලියන්නම් n ඍණ 1 දැන් මේ එක පැත්තක ඉන්නේ n ඍණ 1 වරහණක් ඕනේ එළියේ කවුරුවත් නැහැ දැන් පුතාලා ගෙවල් වල වැටවල් අරව මේවා ගහන්නේ එහා පැත්තේ කෙනෙක් ඉන්න හින්දා ඉස්සර නම් වැටවල් මොනවත් තිබ්බේ නැහැ හරිද ගොඩාක් අයගේ ගෙවල් ගාව ලොකු ගැටලු නැහැ. දැන් සීමා වෙන් කරගන්න. වෙන් කරන්නේ තව කෙනෙක් ඉන්නේ. හරිද? එතකොට මේකේ තුනේ ඉලක්කමක් එළියේ නැත්තම් අය වරහන් දාන්න ඕනේ. අනිත් පැත්තේ ඉන්නේ 49. ඍණ 1 එහා පැත්තට ගියොත් ධන 1 වෙනවා. ඒ කියන්නේ උත්තරේ 50යි. ගොඩක් අය මට උත්තරේ වල තියෙනවා. ඒගොල්ලෝ බොහොම හොඳයි. හරිද? එතකොට පේනවද? 145 කියන්නේ කීවෙනි පදයේද එතකොට? මේ සමාන්තර ශ්‍රේණියේ 50 වන පදය. ඔන්න
පුතාලා ඔහොම පරිස්සමෙන් ඕක හිතන්න. පුතාලා වැඩිපුරම වරද්දන ගාන තමයි ඔය 7 වෙනි ගානේ තියෙන. විභාගෙටත් එහෙමයි. ඒක මං අවුරුදු 15ක් පුරාවට දන්නවා. ඒකයි මං ඒවා නැවත නැවත කියලා දෙන්න උත්සාහ කරන්නේ. ලේසි ගාන පුතේ 60 පාරක්වත් කියලා දීලා වැඩක් නෑ. ගොඩක් අය කරන්නේ ලේසි ගණන් ටිකක් අරන් හදන. හැබැයි ඕගොල්ලෝ ගොඩ යන්නේ. ඕගොල්ලෝ සතුටින් ඉන්නවා පොඩි වෙලාවක්. හරිද? එතකොට විභාගෙට ගිහපාම කරන්න බෑ. ඒකයි හොඳට මතක තියාගන්න. දැන් ඕම් පුතාලට තේරෙනවා මේ ශ්‍රේණි එක ඕනම තැනක පදයක් දුන්නොත් එයා කීවෙනියද කියලා හොයාගන්න. දැන් පුතාලටත් ඒකේ ගණන් 3ක් ඉතුරු කරලා තියෙනවා. හදන්න බැරි වුණොත් හෙට අයක කියලා දෙන්න. හරිද? එතකොට මම මේක ගොඩාක් ඇදගෙන යන්නේ නැත්තේ මේක ඉක්මනට පුතාලත් වැඩ කරන්න. දැන් පුතාලා හෙට එන්න එපා ඔක එක ගානක්වත් හදන්න. කිසි තේරුමක් නැහැ. මං කරන උදව්වෙන් පුතාලා කිසි දෙයක් ගන්න. හරිද? ඒක නිසා අද හොඳට ට්‍රේනින් වෙන්න. ට්‍රේනින් වුණොත් තමයි මැච් එක ගහන්නේ. අපේ ලංකා ටීම් එකට පේනවනේ වෙලා තියෙනදී. ට්‍රේනින් වෙන්නේ නැහැ. ගහන මැච් පරාදයි. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ෆයිනල් මැච් එක ගහන්න පුළුවන්. අපිට පේනවා ෆයිනල් එක ගහන්න බෑ. බෝලේ අල්ල ගන්න බෑ. ඇයි ට්‍රේනින් වෙලා නැහැ. ඉතින් පුතාලටත් කියන්න තියෙන ඔච්චරයි. ට්‍රේනින් වෙන්නේ නැතුව මැච් ගහන්න බෑ. O level විභාගෙට ගිහිල්ලා පුතේ අඬනවා තමා කරන්න වෙන්නේ. අය කිසි දෙයක් කරන්න බෑ. අඬලා වැඩක් නැහැ පුතේ. පුතාලා හොඳට මතක තියාගන්න මැච් එක ගහන්න නම් හොඳ ට්‍රේනින් එකක් ඕන. හොඳට ගණන් හදන්න. හරිද? ඒක නිකන් මැච් බලපු කෙනෙකුට මැච් ගහන්න බෑ. ඔය ගොඩක් කට්ටිය කරන්නේ මොකක්ද? මැච් බලනවා. ටියුෂන් පන්ති ගානේ ගිහිල්ලා බලනවා. සර්ලා ගණන් හදනවද හොඳට? හරිද? අපිට ජයසූරිය දිහා බලලා ජයසූරිය වෙන්න බෑ. හරිද? ජයසූරිය කියන පුජ්‍යලයා හැදිලා තියෙන හොඳට ට්‍රේනින් වෙලා. ඒකින්ද අපිට කවදාවත් එතෙන්ද යන්න නම් අපිත් ඔහුගේ පාරේ යන්න. හොඳට මහන්සිලා ගණන්. එහෙම නැතුව පුතාලට ගණන් බලන්න හිටියා කියලා ගණන් හදන්න. මම පොඩි උදව්වක් කරනවා පුතාලට. ඒකයි මම කියන්නේ මේ වැඩේ හරියට කරන්න. රයිට්. අපි ඊට පස්සේ පුතේ යනවා 8 වෙනි ගාන. ඔන්න පුතාලට 3 වෙනි ගණන් වර්ගයක් අය කියලා දෙන්න යනවා. හරිද? මම මේක මැකුවා. ඔන්න බලමු ඒ 3 වෙනි ගණන් වර්ගේ මොනවද තියෙන්නේ. බේම් බලන්න 8 වෙනි ගාන. පුතාලට මං කිව්වා ඒකෙත් මං 2යි හදන්න. හරිද? මම එක ගණන් වර්ගයක් පුතාලට කිව්වා මොනවද? මෙන්න මේවා. A දෙනවා, Tn දෙනවා, D හොයන්න. හරිද? ඒකෙත් අපි මෙන්න මේ 3 වෙනි ගාන හදමු. ඕන් එකක්. මම ලකුණු කරලා පෙන්නන්න. 3 වෙනි ගාන අපි හදමු. අය පුතේ අපි හදනවා තව එකක් අපි හදමු. ඒකෙත් අපි හදමුකෝ. හරිද? 6 වෙනි ගාන. නෑ. ඔව් 6 වෙනි ගාන 6. ඔන්න පුතාලට පෙන්නුවා ගණන් 3ක්. මට මෙතනත් පොඩ්ඩක් ඉඩමදි. අපි යනවා දාගන්න 8 වෙනි ගානේ 3 වෙනි කොටස. 8 වෙනි ගැටලුව අංක දාන්න හරියට 3 වෙනි කොටස. පුතාලා හොඳට අහගෙන ඉන්න. හරිද? මම ඒක හොඳට පැහැදිලි කරලා දෙනවා. ඒකින්ද මම ඒකත් මම ඉඩ තියෙන තැනකට ගිහිල්ලා පුතාලට හොඳට පහසුවෙන් කරගන්න පුළුවන් තැනකට ගිහිල්ලා කියලා දෙනවා. ඕම් බලා ගන්න. පුතේ ඔන්න දැන් අපි හදන්න යන්නේ 8 වෙනි ගානේ 3 වෙනි කොටස. ගාන ලියන්නම් මම. 3 වෙනි කොටසේ තියෙන්නේ A5යි. හොඳට බලා ගන්න. T10 23යි. හරිද? අපෙන් අහන්නේ D සොයලා. එතකොට D සොයන්න කියන්නේ D දන්නේ නැහැ කියන එක. හැබැයි අපි n දන්නවද? දන්නවා. n මේ තියෙන T10 කියන්නේ 10 වෙනි පදේ n සමානයි 10යි. ඔන්න පුතේ ඔය ගානට කොහොමද අපි යන්නේ කියලා අහගන්න. හොඳට බලා ගන්න මම කියන්නේ. පුතාලට දීලා තියෙනවයිද මේ ගානේ
T10 23යි. මම පුතාලට කියලා දීලා තියෙනවා මෙහෙම දෙයක්. ඔය සූත්‍රයේම මුල ඉඳන් ලියන්නේ නැහැ පුතේ. මම කියලා දීලා තියෙනවා පුතාලට A සහ D ඇසුරෙන් සමාන්තර ශ්‍රේණියක් ලියන්න. A ධන D A ධන 2යි D A ධන 3යි D ඔය විදිහට ලියා ගන්න පුළුවන් කියලා පුතාලට මම උගන්වනවා. එහෙනම් මම පුතේ මෙන්න මේකේ T10 මට ලී හැකේද මෙන්න මේ T10 නම් මට ලියන්න පුළුවන් මේ 4 වෙනියා ලියවෙන්නේ පුතේ A ධන 3යි D කියලා. එහෙනම් 10 ලියන්නේ A ධන 9යි D. අන්න පුතාලට දැන් මේකේ ඉලක්කම් වලට උඩ තියෙන උත්තර. T10 උත්තරේ 23යි. A කීයද 5යි. 9 ගුණ කියේ නැත්නම් 9යි D. දැන් බලන්නකො D විතරයි දන්නේ නැත්තේ. 5 එහා පැත්තට ගියා 23න් අඩු වුණා 5. 9යි D. 23න් 5ක් ගියපුවාම කීයද? 18යි. 9යි D සමානයි 18යි 9න් බෙදුවා. 9ට 9 කැපිලා ගියා 9 වරක් 2යි. D සමානයි පුතේ 2යි. හැබැයි ඒකේ කියනවා ඕක විතරක් නෙමේ හොයන්නේ කියලා මුල් පද තුනක් ලියන්න. දැන් බැයිද මුල් පද තුන ලියන්න? පුළුවන්. ඒ කියන්නේ 5යි. එහෙනම් මේකේ ඊළඟ පදේ ලැබෙන්නේ D එකතු වෙලා 5ට 2ක් 7යි. 7ට 2ක් 9යි. එතකොට මුල් පද තුන ලියන්න කියන්නේ කමාවක් දාලා 33ක් දාන්න. මේක තව උත්තරයක්. ඔන්න පුතේ බලන්න මේ ගාන හැදුව හැටි මම නැවත කියන්න. පුතාලට පදයක් කීවෙනි හරි පදයක් දීලා තිබ්බනම් එයා අපි ලියා ගන්න A සහ D ඇසුරේ. පුතාලට එතකොට හරිම ලේසියෙන් ඔය ටික හිතන්න. එතකොට T10 උත්තරේ දීලා 23යි A 5යි දීලා D දීලා නැහැ. ඒ ටික හෙව්වා. ඔන්න බලන්න. ඕක ඉතින් අර ගොඩක් කට්ටිය කරන්නේ කොහොම නෙමේ. ගොඩක් කට්ටිය නැවත මේ සූත්‍රය ලියලම යනවා. ඒක අනවශ්‍යයි පුතේ. ඕකම ලියලා ඕකටම ආදේශ කර කර යනවා. හරිද? ඊට වඩා මේ ක්‍රමයේ ලේසි. හරිද? right. දැන් ඕන් ඒකේ මං ඊට පස්සේ පුතාලට කීවා 8 වෙනි එකත් අපි හදමු කියලා. 8 නෙමෙයි 6 වෙනි එක. 6 වෙනි එකත් අපි හදමු. මේක ලියලා ඉවරද බලන්න. අටේ 6 වෙනි එක අපි හදමු කිව්වා. මම ලියන්නම් ඉස්සල්ලා 8 6 වෙනි කොටස. හදලා ඉවරයි කියලා කියනවා. හරිද? බෙන් 6 වෙනි කොටස. 6 වෙනි කොටසේ පුතේ දීලා තිනවා මෙහෙම D ඍණ 2යි. D ඍණ 2යි. අය දීලා තියෙනවා T9 ඍණ 6යි. T9 ඍණ 6යි. ඊළඟට නම් මොනවද හොයන්න කියන්නේ? A හොයන්නලු අය T20 හොයන්නලු. ප්‍රශ්න දෙකක් ඒකේ අහනවා. දැන් ඕම් පුතාලා දැන් මං අර කියපු විදියට ඉස්සල්ලාම A හොයාගන්න යන්න ඉපැ. හැබැයි මට T9 දීලා. එහෙනම් මට T9ට බැයිද A සහ D ඇසුරෙන් සූත්‍රයක් කියලා. පුළුවන්. T9 සමානයි A ධන 8යි D. ඔන්න 9 වෙනි පදේ ලියන්නේ A ධන 8යි D. 10 වෙනි පදේ ලිව්ව A ධන 9යි. ඕක ලිව්වා. ඒ කියන්නේ මෙයාට එකක් ලිව්වා. එතකොට පුතේ T9 උත්තරේ අපට දීලානේ ඍණ 6යි. ඒකට දැම්මා. A දීලා නැහැ. D දීලා කීයද? ඍණ 2යි. වරහණක් ඇතුලේ ඍණ 2 දැම්මා.
පුතාලා දන්නවා මේක නැවත ලියමු අපි. ඒ ධනාට ඍණ දෙකෙන් ගුණ වුණාම පුතේ ඍණ 16යි. ඍණ 16 එහා පැත්තට ගියොත් ධන 16යි. ඕම් පුතාලට ඒ එනවා කීයද? 10යි. ඒ සමානයි 10යි. ඔන්න ලියුවා. ඒ හොයලා ඉවරයි. හරිද? දැන් අපිට අය 20 වෙනි පදේ හොයන්නත් කියනවා. එහෙනම් 20 වෙනි පදය හොයන්න තොරතුරු ටික ලියමු අපි. මොනවද? ඒ දන්නවා 10යි. D දන්නවා ඍණ 2යි. හරිද? N දන්නවා 20යි. ඇයි 20 වෙනි පදේනේ හොයන්න යන්නේ? හොයන්න යන්නේ T 20. සූත්‍රයේ ලිව්වා. Tn සමානයි A ධන N ඍණ 1 වරක් D. දාමු N ට 20. A කියන්නේ කීයද? 10යි. N කියන්නේ කීයද? 20 ඍණ 1. D කියන්නේ කීයද? ඍණ 2. ඔන්න එනවා පුතාලට 10. මෙතන එනවා 19 ගුණ කිරීම ඍණ 2. එතකොට එනවා 10 එකතු කිරීම ඍණ 18. අන්න පුතාලට එනවා මේ දෙන්න එකතු නම් වැඩියෙන් ඉන්නේ ඍණ 8යි. බෙන්න පුතේ 20 වෙනි පදයක් තිබුවා. මෙතන එන්නේ 18යි නෙමේ කීයද? 9 ගුණ වුණොත් නේ. මෙතන එන්නේ 38යි. ඍණ 38යි. එතකොට කීයද? 28යි. 28යි ඍණ. ඍණ 28යි. බොහොම හොඳයි. සමහර අය හදලා තිනවා. ඔන්න බලා ගන්න පුතේ. ඔය තියෙන්නේ තව ගානක්. පුතාලට එතකොට ඕම් පේනවද? හරිද? ඔන්න 8 වෙනි ගානට එනකන් හරිද? මං කියලා දුන්නා. පුතාලා එතකොට හරිද? ඕකේ 9 වෙනි ගාන මං දැන් කියලා දෙන්න යන්නේ. පුතාලාගේ අර ටික හදලා හොඳට ස්ථාවර වෙන්න 9 වෙනි ගානට යන්නේ. හැබැයි මම පොඩි උදව්වක් කරනවා පුතාලට 10 වෙනි ගාන මං අද කියලා දුන්නා. ඒ වුණාට මං තව එකක් 10 වෙනි ගානේ කියලා දෙනවා. හරිද? 10 වෙනි ගානෙත් 11 වෙනි ගානෙත්. පුතාලා එතකොට 9 වෙනි ගාන හදන්න එපා. ඒක ඊළඟ දවසේ 9 වෙනි ගාන අපි කතා කරනවා. හරිද? මොකද 9 වෙනි ගානේ පොඩි වෙලාවකින් කියලා දෙන්න බෑ. පුතාලා අර ටික හදලා හොඳට ස්ථාවර වුණාම 9 වෙනි ගානට යන්න ලේසි. හරිද? right. එතකොට ඔන්න ඔය ගාන ඉවරයි. මම දැන් පුතාලට 10 වෙනි ගාන එකක් කියලා දෙන්න යන්නේ අයත් ඕන. හරිද? right. මම එහෙනම් මේ ටික මැකුවා. ඔන්න අපි යමු 10 වෙනි ගානට. බලන්නකෝ අර මම අද 10 වෙනි ගානටත් උදව් කරා අර සූත්‍රයේ ගොඩනගපු මේක. හරි දාගන්න පුතාලා 10 වෙනි ගානේ අපි හදමු පුතේ දෙවෙනි කොටස. ලියා ගන්න. 10 2 හදමු. පහත දැක්වෙන සමාන්තර ශ්‍රේණියේ එන්වන පදය හැකි සරලම ආකාරයෙන් දක්වන්න කියලා කියනවා. ඕකේ ඇත්තටම ඕකම ලිය හැකි එන්වන පදේ එන් ඇසුරෙන් දක්වන්න කියලා. ඕම් පුතාලා දාගන්න ඇති 10 දෙවෙනි කොටස කියලා. ඔන්න බලන්න ඒක හදන හැටි පුතේ. මේකේ පුතාලා ලියා ගන්න ඕන බේන් A ලියන්න ඕන. A 7යි. ඊළඟට D ලියා ගන්න ඕන. D කියන්නේ 12න් 7ක් අඩු කර 5යි. දැන් අපිට ලියන්න යන්නේ n වෙනි පදේනේ. එහෙනම් ඔන්න සූත්‍රයේ ලියවා Tn සමානයි A ධන n ඍණ 1 වරක් D. n වන පදයේ n ඇසුරෙන් ලියන්න යන්නේ දැන්. එහෙනම් A ටයි D ටයි ඉලක්කම් දානවා. A ට දාන්නේ 7යි
ඩීට දාන්නේ 5යි. එතකොට එනවා 7 එකතු කිරීම මේ වරහන් ඇතුළ 5න් ගුණ වෙනවා. 5යි n බලන්න හරියට ඍණ 1 5න් ගුණ වුණාම ඍණ 5යි. ඕන් 5යි n මම මුලට ලියා ගන්නවා. එයා ධන හින්දා. ධන 7යි ඍණ 5යි කියන්නේ පුතේ ධන 2. ඔන්න පුතේ n වෙනි පදයේ ලිව්වා n ඇසුරේ. n වෙනි පදයේ ලිව්වා n ඇසුරේ. අය පුතාලට හදමු අපි තව එක ගාන. කවුද? 5 වෙනි ගාන. පුතාලා බලන්න හදන්න. 5 වෙනි ගාන. මං ඊට පස්සේ උදව් කරනම් ඉස්සෙල්ලාම AD හොයාගන්න. AD හොයාගෙන සූත්‍රයට ආදේශ කරලා n වෙනි පදයට n ඇසුරෙන් එකක් ගන්න. ඔන්න A සහ D හොයාගන්න බැරි වුණොත් ගාන ඉවරයි. එතකොට බලන්න ඕකේ හොයාගන්න පුළුවන්ද කියලා. D A ඍණ 25යි D කොහොමද ගන්නෙ? D ගන්නේ හරිද? එක්කෙනෙක් උත්තරයක් එවලා තිනවා 3යි n ඍණ 28ලු. බලමු. D ගන්නේ කොහොමද? පසුපදය. ඔන්න බලන්න මම මුල දෙන්න ගත්තේ. පසුපදය 22යි ඒකෙන් අඩු කරා ඍණ 25. ඕන් කොහොම ලියාගෙන ගත්තද බලන්න. ඍණ 22 හරිද? තව එක්කෙනෙක් එවලා තිනවා ඍණ 3යිෙන්ද 3යිෙන් 3යිෙන් ඍණ 22 කියලා. හරිද? රයිට් බලමු. ඍණයි ඍණයි ධන පුතේ. ධන 25. D එන්නේ එතකොට පුතේ ධන 3යි. D එන්නේ ධන 3යි. එහෙනම් මේකට ආදේශ කරා. ඒට දාන්නේ පුතේ ඍණ 25. වරහණක් ඇතුලේ ආදේශ. n ඍණ 1. D කියන්නේ 3යි. වරහන් ඉවත් කරමු. 3යි n ඍණ 3. පුතාලම කියන්නකෝ ඍණ 25යි ඍණ 3යි කීයද? ඍණ 28යි. එහෙනම් උත්තරේ එන්නේ කීයද? 3යි n ඍණ 28. ඍණ 25යි ඍණ 3යි කියන්නේ ඍණ 28. එකම ලකුණ නම් එකට එකතු වෙනවා. එහෙනම් ඕම් පුතාලට මේක අපි ගත්තා. රයිට්. ඊට පස්සේ අපි අවසාන ගාන විදියට අද සාකච්ඡා කරන්නේ 11. දාගන්න 11 වෙනි ගැටලුව කියලා. 11. එකොළොස්වෙනි ගැටලුවෙත් ගණන් දෙකක් කියලා දෙනවා පුතාලට. එකක් කියලා දෙන්නේ මේක බලාගන්න. එකක් කියලා දෙන්නේ දෙවෙනි ගාන. අනිත් එක තමා හතරවෙනි ගාන කියලා දෙන්නේ. මොකද්ද කියන්නේ? පහත දී ඇති සමාන්තර ශ්‍රේණියේ n වන පදයේ ඇසුරෙන් ශ්‍රේණිය ලබා ගන්න. ශ්‍රේණිය ලබා ගන්න කියන්නේ පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ ලියන්න කියලා. ලියන්න නම් ඉතින් පද තියෙන්න ඉපේ අපිට. හරිද? ඕම් බලා ගන්න. මෙතන ඉඩ නෑ මට. ඔන්න මං වෙන තැනකට ගිහිල්ලා පුතාලට හදලා පෙන්නනවා. ඔන්න බලා ගන්න.
මම පුතාලට කීවේ හදලා දෙනවා කියලා. හරිද? 11 වෙනි ගානේ දෙවෙනි කොටස. බේම් පුතේ ඔය සමාන්තර ශ්‍රේණියේ n වන පදය අපට දීලා තියෙනවා 5න් ඍණ 2 කියලා. පුතාලා බලාගන්න මේක අහගෙන හිටපුවාම පුතාලට අර මං කියපු 4 හැදියි. මෙන්න මේකේ පුතේ පළවෙනි පදය ගන්න පුළුවන් n සමානයි 1 විට. ඔන්න බලන්න ලියන හැටි මම. nට 1 දානවා මේ සූත්‍රේ. එතකොට එන්නේ 5 ගුණ කිරීම 1 5න් nට 1 දානවා. 1 දාපුවාම බලන්න සුළු කරන හැටි 5 වරක් 1 5යි. 5න් 2ක් අඩු වෙන්න ඕන 3යි. ඔන්න පුතේ පළවෙනි පදය ආවා. nට 2 දානවා. ඔගොල්ලෝ දන්නවනේ t2 කියන්නේ දෙවෙනි යාන. t2 අර සූත්‍රයටම ආදේශ කරනවා. 5 ගුණ කිරීම 2 ඍණ 2. 5 වරක් 2 පුතේ 10යි. 10න් 2ක් 8යි. ඕන් දෙවෙනි ආව. nට 3 දානවා. ඔන්න පුතේ t3. 5 ගුණ කිරීම 3 අඩු කිරීම 2. 5 වරක් 3 15යි. 15න් 2ක් 13. nට 4 දානවා. t4. 5 ගුණ කිරීම 4 අඩු කිරීම 2. 5 වරක් 4 20යි. 20න් 2ක් 18. ඔහොම ලියලා ඉරි ගහන්න එපා. ශ්‍රේණියේ ලියා දක්වන්න කියපුවම යටින් ලියනවා m දැන් හරි. එම නිසා 3 8 13 18 33ක් දාන්න. මේකට ඉරි දෙකක් ගන්න. ඔන්න ගාන නිවැරදිම හදන විදිහ. ශ්‍රේණිය ලබා ගත්තා. ඔය විදිහටම හදන්න. ඉස්සලා n වන පදයේ ලියන යටින් nට 1 දාපුවම පළවෙනි පදේ එනවා. 2 දාපුවම දෙවෙනි පදේ එනවා. 3 දාපුවම තුන්වෙනි පදේ එනවා. 4 ආදේශ කරපුවාම 4 වෙනි පදේ. හොඳයි. එක්කෙනෙක් මට එවලා තිනවා මේ ශ්‍රේණිය අරගෙන. හරිද? එතකොට පුතාලා ඔය විදියට පද 3ක් කෙව්වත් ප්‍රමාණවත්. ඕකේ මම පද 4ක් කෙව්වා. ඕක හදලා ඉවර වෙලා පුළුවන් අය හරිද? ඕකේ 4 වෙනි කොටසත් මට හදලා දෙන්න. ඒක තමයි අපි අද දවසට හදන අවසාන. පුතාලා එතකොට හෙටත් මම මේක කරනවා. හෙට බොහෝ වෙලාවට මේකේ ගොඩක් දේ ඉවර කරගන්න පුළුවන් අපිට. හරිද? ඉතුරු වුණොත් ඉතුරු වෙන්නේ විභාග ගණන් තව ටිකක් හදන්න. ඒකට නම් පුතාලට කල් දීලා තමයි මම අය සාකච්ඡා කරන්නේ. හරිද? එතකොට ඔය පාඩම 100%ක් සම්පූර්ණ වෙනවා. අය ඕන ගානක් ආවත් හදන්න පුළුවන්. එතෙන්ද අපි එන්න ඕන. නැත්තම් වැඩක් නෑ පුතේ. ඊට පස්සේ පුතාලට පොතේ ඕනම ගානක් හැදෙයි. හරිද? නැතුව පාඩම ඉවරයි කියලා කිව්වට වැඩක්. නැවත කියන්නම් මම මේ තියෙන්නේ පුතේ සමාන්තර. පුතාලා දන්නවා මේ ඇවිල්ලා තියෙන එන්නවන පදේ කොහොමද එන්නේ කියලාත් මම අද මුලින්ම කියලා දුන්නා. මොනවා හරි සමාන්තර ශ්‍රේණියක a සහ d ට අගයන් දාලා. දැන් මේකේ පළවෙනි පදේ ගන්නේ n ට 1 දාලා. හරිද? n ට 1 දාලා. n ට 1 දාපුවාම හරිද? පුතාලට පළවෙනි පදේ ලැබෙනවා. මේ බලන්නකො 5 ගුණ කිරීම 1 අඩු කිරීම 2. එතකොට ගුණ කිරීම ඉස්සෙල්ලා කරන්න එපා. 5 වරක් 1 5යි 5න් 2ක් 3යි. nට 2 දැම්මා ඒකේ. එතකොට දෙවෙනි යා එනවා. 5 වරක් 2 10යි 10න් 2ක් 8යි. nට 3 දැම්මා. 5 වරක් 3 15යි 15න් 2ක් 13යි. ඔය විදියට පුතේ පද ටික ගන්න පුළුවන්. පුතාලට ඊළඟට මම කිව්වේ ඕකේ 4 වෙනි එක හදන්න කියලා. 4. ඒකේ පුතාලට ඕන් තියෙන්නේ tn සමානයි 4 ඍණ 3යි. ඔන්න පුතාලා බලන්න මම මේකෙම මේවා මකලා
හරිද අවශ්‍ය දේ ගන්න. දැන් හොඳට බලන්න ඒක. දැන් ඕන් එන්ට එක ආදේශ කරනවා. 4 අඩු කිරීම 3 ගුණ කිරීම 1. පුතාලා දන්නව අඩු කරන්න ඉස්සලා ගුණ කරලා ඉන්න එපා. එහෙනම් 3 වරක් 1 3. උත්තරේ 1යි. ඊළඟ එකේ 4 එන්ට 2 දානවා. 3 ගුණ කිරීම 2. අඩු කරන්න ඉස්සලා ගුණ කරලා ඉන්න. 3 වරක් 2 6යි ඍණ 6යි. උත්තරේ එතකොට එන්නේ ඍණ 2යි. ඊළඟ එකේ එන්ට 3 දානවා. 3 ගුණ කිරීම 3. අඩු කරලා ඉන්න ඉස්සලා ගුණ කරන්න ඕන ඍණ 9යි. එතකොට එන්නේ ඍණ 5යි. එන්ට 4 දානවා. 3 ගුණ කිරීම 4. එතකොට එන්නේ ඍණ 12යි. එතකොට පුතේ එන්නේ ඍණ 8යි. ඔන්න පද ටික ලියමු. පද ටික ලියමු. එතකොට පද ටික එන්නේ කවුද? 1 ඍණ 2 ඍණ 5 ඍණ 8. පුතාලා ගොඩක් අය උත්තර එවලා තියෙනවා. හරිද? right. හොඳයි. පුතාලා එවලා තියෙනවා. හරිද? right. හොඳයි. දැන් අනාගතේ ඉස්සරහට මම දැන් ඔය 10 දුවලා පුතාලා මට මේ අමාරු පාඩම් මොන හරි තියලා දැම්මොත් අනාගතේ දවසක මට වෙලාවක් ආපු වෙලාවකට ඔය ඒ අමාරු පාඩමක් තියෙනවා නම් ඒකත් මම කියලා දෙන්න. හරිද? මම හැබැයි දැනට plan කරලා තියෙන්නේ මේ පාඩම ඉවරුනාම නිර්මාණ පාඩම කරන්න. හරිද? ඒ කියන්නේ 3 වෙනි වාරේ පාඩම. ඒක මම පොඩිම කරුණේ ඉඳන් මේකේ කරලා දෙනවා. එතකොට පුතාලට මේ අමාරු තියෙන ඕනම එකක් මම ඉස්සරහට හරිද ඉඩ ලැබෙන විදිහට කතා කරනවා. දැන් මෙන්න මේක තමයි මගේ WhatsApp අංකේ. පුතාලට පුළුවන් ඕනම දෙයක් හරිද ඒකේ අවශ්‍ය දෙයක් පුතාලට දැනගන්න. හරිද? එතකොට මේ ක්ලාස් එකට එන්න. හරිද? පුතාලට උදව්වක් කරන්න මේ වෙලා තියෙන දේ හැම. හරිද? මේ උදව්ව ජීවිත කාලයටම අමතක වෙන්නේ නැහැ. මොකද මේකේ මම උඩින් පල්ලෙන් කිසි දෙයක් කරගෙන යන්නේ. එතකොට මේක හරිද පුතාලට හරියටම කරලා දෙනවා. හරිද? ඉස්සරහට ඔය පාඩම් කරලා ඊට පස්සේ මම සෙමිනාර්ස් කීපයකුත් ඉස්සරහට කරනවා. ඒ කියන්නේ ඔය වාරවලට අදාළ පාඩම් වලින් පේපර්ස් උත් කරලා දෙන්න. ඉතින් ඒක නිසා මම මේක දිගටම ඔය විදිහට කරගෙන යනවා අවශ්‍ය දේවල්. හැබැයි මම මේ පාඩමේ වුණාට පස්සේ නිර්මාණ පාඩම. ඊට පස්සේ අවශ්‍ය දෙයක් අපි බලමු. හරිද? මේකේ හැබැයි පුතාලා එන්න නම් ඕනේ ප්‍රතිඵලයක් ගන්නමයි. හරිද? ඒ කියන්නේ මගේ වැඩ ටික පුතාලා කරලා දැන් මම ගණන් කීපයක් වගේ 9 වෙනි ගාන හැර 12 වෙනි ගානට එනකම් ගණන් ටික හදලා එන්න. මම එතකොට ඊළඟ පටන් ගත්තාම පුතාලට ඒක ටිකේ උත්තර කියනවා බැරි එකක් තිබ්බොත් සාකච්ඡා කරමු. හරිද? එතකොට එහෙනම් අපි හරියටම අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කියලා දුන්නා. එතකොට හෙට අපි පටන් ගන්නේ හරිද? ඕකේ 9 වෙනි ගාන පටන්ගෙන ඕකේ පාඩමේ අවසානයට යනවා. ඊළඟට තියෙන්නේ සමාන්තර ශ්‍රේණි වල ඓක්‍ය ගැන කතා. එතනින් පාඩම ඉවරනවා. හෙට එතකොට මේ පාඩම ඉවර වෙනවා. එතකොට අපට ඉතුරු වෙන්නේ විභාග ගණන් සාකච්ඡාව. ඒකත් එක දවසක් මන් දෙනවා පුතාලට. හරිද? අනිවාර්යෙන්ම. එතකොට 12 වෙනි ගානත් හදන්න. 12ත් හදන්න. 12ත් හදන්න පුළුවන් පුතාලා. 12ත් හදන්න. right. එහෙනම් ඔච්චරයි තියෙන්නේ පුතේ. හරිද? පුතාලගේ මේ යාළුවෝ ඉන්නවනම් යාළුවන්ට කියන්න මේක පිළිබඳ. මොකද මේකත් පිනක්. මේකත් අපි කියන්නේ දානයක් කියලා. හරිද? දානි කියන්නේ පන්සලටම නෙමෙයි. හරිද? පුතාලගේ යාළුවෙක් ඉන්නවනම් මේකට සම්බන්ධ කරන්න. හරිද? සම්බන්ධ කරලා යාටත් එන්න කියන්න. හරිද? ඒකෙන් පුතාලට දෙයක් ගන්න තියෙනවා. පුතාලත් එතකොට පිනක් කරා වෙනවා. right. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි ඈ.